නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දිනේදී අපි සූත්‍ර සංഭാෂණේ 8 වෙනි දේශනාව වශයෙන් තව සූත්‍ර කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පොහොගිය වතාවේදීත් අපි සිත සම්බන්ධයෙන්, ඒ වගේම කර්මය සම්බන්ධයෙන්, කර්මය කොහොමද කර්ම විපාක ලබා දෙන්නේ, ඒ වගේම මරණාසන්න අවස්ථාවේදී චිත්ත වීති අනුව පුද්ගලයා උත්පත්ති ලැබෙන සුගතිය දුගතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද දිනේදී විශේෂයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ සිත සම්බන්ධයෙන් දේශනා කරන්නට යෙදුණු මූල ධර්ම කිහිපයක් ගැන. ඒ අනුව අපි අභිධර්ම ඉගෙනගෙන තියෙනවා සිත සම්බන්ධයෙන් තියෙන මූල ධර්ම. ඒතකොට සමහර කෙනෙක් කියන කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ සිත සම්බන්ධයෙන් මූල ධර්ම දේශනා කරලා නැහැ. සිත සම්බන්ධයෙන් මූල ධර්ම දේශනා කරලා තියෙන්නේ අට කතාවේ කියලා. අපිට සූත්‍ර වලින් කෙලින්ම හම්බෙන කරුණු තියෙනවා. ඒ කරුණු අතරින් අපිට අද සාකච්ඡා කරලා බලන්න පුළුවන් සිත සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මූල ධර්ම කිහිපයක් සම්බන්ධයෙන්. මේ විනෝදන පෙනෙනවා ඇති. තාම අපි 5 වෙනි වර්ගයේ ඉන්නේ. 5 වෙනි වර්ගයේ පණිහිරච්ඡ වර්ගයේ තියෙන 8 වෙනි සූත්‍රය. 8 වෙනි සූත්‍රය කතා කරනවා මේ පින්නතුන පේනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං යතයිදං චිත්තං යාවං චිදං භික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං. අපි ව්‍යාකරණානුකූලව අර්ථ ගනිමු. ඊළඟට අපිට සරල අර්ථය ගන්නට පුළුවන් සූත්‍රේ. භික්කවේ මහණෙනි ඉදං චිත්තං යථා මෙම සිත යම්සේද එවං යං ලහු පරිවත්තං මෙසේ යම් නිස්සත්ත්ව නිර්ජීව ධර්මයක් ලහු පරිවත්තන් කියලා කියන්නේ වහා වෙනස් වෙනවා. නැත්නම් වහා පෙරලෙනවා. වහා වෙනස් වෙයිද? වහා පෙරලෙන සුළු වෙයිද? අඤ්ඤං තං ඒක ධම්මංපි අහං සමනුපස්සාමි. එම නිරන්තරයෙන් මොහොතක් පාසා වහා පෙරලෙන්නා වේ සිත හැර අන් එකදු ධර්මයකුදු මම සර්වඥතා ඥාණයෙන් නොදකිමි. ඊළඟට අපි ආධ්‍යාහාරයෙන් අර්ථයක් ගන්න ඕනේ. ආධ්‍යාහාර ශේෂ පාඨ කියලා කියන්නේ මේවට. අපි ශේෂ පාඨ දාන්න ඕනේ සූත්‍රයේ අර්ථ සම්පූර්ණ කරන්නට. එතකොට අපි ශේෂ පාඨයක් දානවා. ඒ කියන්නේ අතිරේකව පද එකතු කරනවා. චිත්තස්ස ලහු පරිවත්තතාය. සිතෙහි වහා වෙනස් වෙන බැවින්. එහෙම නැත්නම් සිත වහා පෙරලෙන සුළු බැවින්. උපමාපි උපමාව කුදු. දැන් මේ විනතුන් අහලා තියෙනෝනේ නිපාත ගැන. සාමාන්‍යයෙන් යාව කියලා කියන්නේ යම් තාක් කියන අර්ථයෙන්. නමුත් මෙතන යාව කියන පදේ අර්ථය අතිශයින් කියන අර්ථය. ඒ කියන්නේ ඒ අර්ථය තවදුරටත් වැඩි කරලා තියෙනවා. ඒ අර්ථය බලවත් කරලා තියෙනවා, අවධාරණය කරලා තියෙනවා. එතකොට යාවංච ඉදන් කියන පදේ අර්ථ ශූන්‍ය. ඒ කියන්නේ පද පූර්ණත්වය තමයි මෙතන ඉදන් කියන පදේ තියෙන්නේ. නසුකරා උපමාවකුදු සිතේ වෙනස් වෙන ස්වභාවයට උපමාවකුදු දැක්වීම අපහසුය. භාගතුන් වහන්සේ දේශනා කරේ නැහැ උපමාවක් දක්වන්න බෑ කියලා. උපමාවක් දක්වන්න අපහසුයි කියලා තමයි දේශනා කරේ. චිත්තං යාව ලහු පරිවත්තං සිත අතිශයින් වහා වෙනස් වෙයි. ඉති අවෝචයයි වදාළසේක. එතකොට මේ සූත්‍රයේ සරල අදහස අපි සැලකුවොත් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකයේ තියෙන ධර්මතා අතරින් නිස්සත්ත්ව නිර්ජීව ධර්ම අතරින් යම් වහා පෙරලෙන සුළු වහා වෙනස් වෙන සුළු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මතා අතර අතිශයින්ම වෙනස් වෙන ධර්ම වශයෙන් මම දකින්නේ සිත. සිත හැර එසේ වෙනස් වෙන එසේ පෙරලෙන මොහොතක් පාසා වෙනස් වෙන මොහොතක් පාසා තමන්ගේ ස්වභාවය අත්හරිමින් තියෙන එවඳු ධර්මතාවයක් මම මාගේ සර්වඥතා ඥාණයෙන් දකින්නේ නැහැ. එහි තියෙන වේගය පිළිබඳව කතා කරනවා නම් ඒ වේගයට උපමාවක්වත් දක්වන්න අමාරුයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒතර අට කතාවේ කියනවා උපමාවක් නැද්ද? එහෙම නැත්නම් උපමාවක් දැක්වේ නැද්ද කියන කාරණේ. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ ගෙන්
භික්ෂුන් වහන්සේලා උපමාවක් දේශනා කරන්න කියලා ඉල්ලා සිටියේ නැහැ. අට කතාවේ කියනවා යම් හේකින් ඉල්ලා සිටියා නම් භාග්‍යතුන් වහන්සේ උපමාවක් දක්වන්නට ඉඩ තිබුණයි කියලා. මොකද අපි දන්න දේවල් තමයි මේ පින්නතුන් දන්නවා කල්පයේ පිළිබඳව බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපමාව. යදුනක් දෙක යදුනක් පල්ල යදුනක් උස තලයට උප්පුරවපු බඳුන ඒ වගේම පර්වතයේ ඒක ඝන පර්වතයේ උපමාව ඒ බඳු අවස්ථාවත් භාගතුන් දේශනා කළ උපමා දේශනා කරන්න අමාරුයි කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියන උපමාවක් දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. වගේම නිරේ දුක දේශනා කරපු අවස්ථාවේදී චක්‍ර සම්පත්තිය දිව්‍ය සම්පත්තිය සංසන්දනය කරපු අවස්ථාවේදී මේ බඳු අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ උපමා දේශනා කරන්න අපහසුයි කියපු අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිනවා ස්වාමීනි උපමාවක් දේශනා කරන්නටයි කියලා. මේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ නැවත උපමාවක් දේශනා කරන්නට යෙදුනේ. නමුත් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටින ස්වාමීනි උපමාවක් දේශනා කරන්නටයි කියලා. ඉල්ලා සිටියේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ උපමාවක් දැක්ුවේ නැහැ. යම් හේකින් ඉල්ලා සිටියා නම් උපමාවක් දක්වන්නට ඉඩ තිබුණා. ඉතින් අපිට එක මොහොතකදී සිත් කීයක් ඇති වෙනවද කියලා දැනගන්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ පින්නතුනේ අපිට වගේම අතීතයේත් තිබුණා. මේ පිළිබඳව කතා කරපු අවස්ථා තියෙනවා. එක අවස්ථාවක් තමයි ගොඩාක් ඔය ප්‍රශ්න උත්තර කතා කරපු අවස්ථාවක්නේ මිලින්ද ප්‍රශ්නේ දක්වලා තියෙන්නේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ස්වාමීනි මේ සිත් යම් හේගේ රූප වෙනවා නම් එහෙම සිත් කොච්චරක්ද කියලා එක මොහොතකදී පහළ වෙන්නේ කොච්චරක්ද කියලා ගණන් කරන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේදී නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් කියන්නේ. ඒ උපමාව අද තියෙන සංඛ්‍යා මිනුම් අනුව හොයන්න අපහසු උපමාවක්. එතන කියන්නේ කරත්ත 100ක්. ඒ වගේම තව තියෙනවා අඩ චූල කියලා එක පරිමාණයක් දක්වලා තියෙනවා. ඒ වගේම අමුණු 7ක් කියලා දක්වලා තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක අමුණු 7ක තවත් ඒ දක්වපු පරිමාණයක් ඒ වගේම කරත් 100ක වී පුරවනවා. ඒ වී පුරවලා ඒ වී එක මොහොතක මෙච්චර වීයට ගාණක් තියෙනවයි කියලා අපි ගණන් කරනවා. නමුත් එක මොහොතක පහළ වෙන සිත් ගණන මේ වීයට වලට වැඩි කියලා කියනවා. මට හිතා ගන්න බෑ මේ වීයට කොච්චරක්ද කියලා. ඒ කියන්නේ අමුණු 7කත් කරත් 100කත් තවත් පරිමාණයක් දක්වලා දෙන ඒ පරිමාණය ඔක්කොම එකතු කරාට පස්සේ වීයට බොහෝ දුරට ලක්ෂ ගාණක් විය හැකියි. ලක්ෂ කෝටි ගාණක් විය හැකියි. ඒක මොහොතකදී පහළ වෙන සිත් ගාන මේ උපමාවකින්වත් කොටසක්වත් කියලා දේශනා කරන්න බැහැයි කියලා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ උපමාවක් තමයි දක්වන්න යෙදුනේ සිතේ වේගවත් පිළිබඳව උපමාවක් දක්වන්න අපහසුයි කියන එක තමයි නාගසේන මහරහතන් වහන්සේ උපමාවකින් දක්වන්නට යෙදුනේ වී උපමාවෙන්. ඉතින් මේ පින්නතුනි මේ සූත්‍රය දිහා අපි බලනකොට මේ සූත්‍රයේ හොඳ උදාහරණයක් අපිට සිතේ වේගය රූපේ වේගයට වැඩි කියන්නට. සූත්‍රයෙන් අනුව යම් කිසි කෙනෙක් බැලුවොත් එහෙම කතා කරලා බැලුවොත් සිතේ වේගයද වැඩි රූපේ කාල පරිච්ඡේදය ආයුෂද වැඩි කියලා බැලුවොත් එහෙම මේක උදාහරණයක්. බුදුරජාන් වහන්සේ මෙතන දක්වන්නට යෙදුනේ සිත. රූපේ නෙමෙයි. ඒ නිසා රූපයට වැඩි වේගයෙන් ඉපදලා බිඳලා යන ස්වභාවයෙන් යුක්තයි නාමය. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ වෙනස් වෙන වහා පෙරලෙන සුළු ධර්මතා අතුරින් සිත හැර අන් කිසි එකදු ධර්මයකදු තමන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියන එක. ඒතර පින්නතුනි මේ සූත්‍රයේ පොඩි සූත්‍රයක් වුණාට මේ සූත්‍රයෙන් දක්වලා තියෙන්නේ සිතේ තියෙනා මූල ධර්මයක්. ඒ මූල ධර්මය තමයි සිතේ ඉපදීම බිඳීමේ වේගය ලෝකයේ තියෙන අන් කිසිදු ධර්මයක් එක්ක සම කරන්න බෑ. සියලු ධර්මයන්ට වඩා වේගයෙන් සිත ඉපදිලා බිඳලා යනවා. ඒතර මෙතනින් කතා කරලා තියෙන්නේ පින්නතුනි අනිත්‍ය ස්වභාවය. ඒතර මෙතන කතා කරලා තියෙන්නේ මේ චිත්තයාගේ උත්පාදිත භංග ස්වභාවය. එතකොට සිතේ අනිත්‍ය ස්වභාවය කතා කරපු සූත්‍රයක් මේක. ඒ වගේම සිතේ වේගයේ පිළිබඳව මූල ධර්මයක් කතා කරපු සූත්‍රයක්. යම් කිසි කෙනෙකුට මේ එක සූත්‍රයකින් වුණත් නුවණ පාවිච්චි කරලා තමන්ගේ සිත ගැඹුරෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයට බස්වලා තමන්ට නිවන් දකින්නට පුළුවන් එක සූත්‍රයක් තුලින්. නිසා භාග්‍යතුන් වහන්සේගේ එක සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කරලා මගපල් ලැබපු ශ්‍රාවකයන් ගණන අප්‍රමාණයි.
ඊළඟට අපි ඊළඟ සූත්‍රයට යමු වෙන පින්නතුනි. අපි 6 වෙනි වර්ගයේ දක්වලා තියෙන්නේ අච්චරා සංඝාත වර්ගය කියලා. බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. අපි අහලා තියෙන නිරන්තරයෙන් කතා කරන ප්‍රසිද්ධ සූත්‍රයක්. මේ සූත්‍ර දෙකක් තියෙනවා එක ළඟම එක වගේම. කලින් වාත්කත් වර්ගයේත් මේ සූත්‍රයේම තියෙනවා. මේ සූත්‍රයට අලුතෙන් කොටසක් එකතු කරලා තියෙනවා අච්චරා සංඝාත වර්ගයේදී. දක්වලා තියෙන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං තං අස්සුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති තස්මා අස්සුතවෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා. දැන් අපි මේ සූත්‍රයේ අර්ථ සලකලා බලමු. සාමාන්‍යයෙන් අපි දල අර්ථයක් සලකනවා. මෙතනින් අපි මේ පදයක් ගානේ හරියට අපි මේ සූත්‍රයේ පදයන් වලට අර්ථ ගන්නට ඕනේ. එතකොට තමයි අපට සූත්‍රය හොඳට තේරෙන්නේ. අපේ නිර්වාණ අවබෝධය පිණිස මේ සූත්‍රයන්ගේ ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ අපි නිවැරදිව සූත්‍ර කරුණු තේරුම් ගත්තට පස්සේ. භික්කවේ මහණෙනි ඉදං චිත්තං පබස්සරං මේ භවාංග සිත ප්‍රභාස්වරේ. ඇයි මෙතන අපි භවාංග සිත කියලා කිව්වේ? අපි ඉස්සරහට පැහැදිලි කරනවා. අපි මේ පෞද්ගලික කැමැති අදහස් වලට මේ අර්ථ දුන්නා නෙමේ. හැම වෙලාවෙම මේ සූත්‍ර වලට අර්ථ දෙන්නේ අට කතා ටීකා වලට අනුකූලව. ඒතකොට මෙතන චිත්තං කියලා අදහස් කරන්නට යෙදුනේ භවාංග සිත ප්‍රභාස්වරය. තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං. මේ භවාංග සිත රාගාදී ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙයි. අස්තුතවා පුතුජනෝ. අස්තුතවා පුතුජනෝ කියලා කියනකොට පුතුජනයන් වර්ග අපි මුලින්ම පුතුජනයන් වර්ග දෙන්නෙක් ගැන කතා කරනවා. ඊළඟට ආගම ශ්‍රුත අධිගම ශ්‍රුත වශයෙන් පුතුජන කෙනෙක් ගැන කතා කරනවා. ඉස්සරහට විස්තර වෙනවා. එතන කතා කරන්නේ අන්ධ පුතග්ජනය ගැන කතා කරන්නේ. තව කල්යාණ පුතග්ජන කෙනෙක් කතා ඉන්නවා. මෙතන අපි කතා කරන්නේ අන්ධ පුතග්ජන කෙනා. අන්ධ පුතග්ජන කෙනා තමයි මෙතන අශෘතවත් පුතග්ජනය කියලා කියන්නේ. තං යථා භූතං නප්පජානාති. ඒ කරුණ ඇති සැටියෙන් නොදනි. ඒ කරුණ කියලා කියන්නේ මේ චිත්ත ප්‍රවෘතිය ගැන. තස්මා අසුතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථිති වදාමි. බැවින් අපි කලින් කතා කරපු ඒ අන්ධ පුතග්ජනයාට සිත වැඩිම නම් වූ විදර්ශනා භාවනාවක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. දැන් මෙතන පදයෙන් පදේ අර්ථ ගනිමු. භාග්‍යවතුන් වහන්සේ මෙතන දේශනා කරන්නට යෙදුනේ මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි කියලා. සාමාන්‍යයෙන් මේ පින්නතුන්ට ධම්මසංගණ ඉගෙන ගත්ත පින්නතුන්ට සිත ගැන කලින් කතාවලදී සාකච්ඡා වෙලා ඇති. සිතට අපි පණ්ඩරම් කියලා කියනවා. පණ්ඩරම් කියලා කියන්නේ ඒ පැහැදිලි කියන අර්ථයෙන්. මෙතන එතන සියලු සිත් තමයි භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ. ඒ අවස්ථාවේදී සිත්වල අරමුණු ගැනීමට සුදුසු බව තමයි අදහස් කරන්නට යෙදුනේ. ඒතර මෙතන මේකද්ද මේ පබස්සරම් ප්‍රභාස්වරයි කියලා කිව්වේ? අනික් සිත් ප්‍රභාස්වර නැද්ද? ඒතර භාග්‍යවතුන් වහන්සේ මෙතන ප්‍රභාස්වරයි කියලා කිව්වේ මේ සිත කෙලෙස් ධර්මයන්ගෙන් කිලිට නොවිච්ච අර්ථය. ඒතර භවාංග සිත ඒ භවයේ උපදින්නා වූ පළවෙනි සිත. මේ භවයේ උපදින්නා වූ ඒ පළවෙනි සිත කිසිදු කෙලෙස් ධර්මයකින් කිලිටි වෙලාත් නැහැ. ඒ වගේම විපාක සිතක් නිසා ඒ සිත කිලිටි කරන්නටත් බෑ. ඒ අර්ථයෙන් තමයි මේ සිත භවංග සිත ප්‍රභාස්වරයි කියලා කිව්වේ. තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං. මේ භවංග සිත රාගාදී ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිට වෙනවා. දැන් ඉස්සෙල්ලා කියප එකත් එක්ක දැන් කියප කරුණ ගැලපෙන්නේ නැහැ. අපි කිව්වා භවංග සිත ප්‍රභාස්වරයි. භවංග සිත කිලිටි කරන්න බෑ. නමුත් දැන් කියනවා ආගන්තුක උපක්ලේශයන් වලින් මේ භවංග සිත කිලිටි වෙනවා කියලා. මොකක්ද මේ කියන අර්ථය? මේ අවස්ථාවල තමයි පින්නතුනේ අපිට අවශ්‍ය වෙන්නේ අට කතා ටීකාවල දක්වලා තියෙන ණය ක්‍රමය. එතකොට මොකද්ද මෙතන දක්වලා තියෙන ණය ක්‍රමය? මේ පින්නතුන්ට ෆුට්නෝට් වල පේනවා ඇති ටීකාවේ දක්වලා තියෙනවා ඒක සන්තති පරියාපන්නතාය පනසිය උපක්ඛිලිට්ඨතා පරියාය. එතකොට සිතේ මේ කන පරියාපන්න නෙමෙයි කතා කරලා තියෙන්නේ. දැන් විදර්ශනා ඉගෙන ගත්ත පින්නතුන් දන්නවා ඇති කන පච්චුප්පන්නේ සන්තති පච්චුප්පන්නේ අද්ධා පච්චුප්පන්නේ කියලා තුනක් තියෙනවානේ. එතකොට මෙතන කතා කරලා තියන්නේ ඒක සන්තති පරියාපන්නතාය. මේ මුළු චිත්ත වීථියම එක සන්තතියක් ලෙස අරගෙන තමයි කතා කරන්නේ. එතකොට එක තැනක් අපිරිසුදු වුණාට පස්සේ
මුළු සන්තතියම අපිරිසුදු නැහැ කියලා තමයි අපි සලකන්නේ. අට කතාවේ දක්වලා තියෙන උදාහරණයක් ගුණවත් සිල්වත් දෙමව්පිය පිරිසක් දෙමව්පියෝ ඉන්නවා. මේ දෙමව්පියන්ගේ දරුවෝ ගුණවත් නැහැ, සිල්වත් නැහැ. ඒ අය ප්‍රාණඝාත ආදී, අදත්තා දාන ආදී, කාම මිත්‍යාචාරය හැසිරීම මෙන්න මේ අකුසල කර්මයන් කරනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දරුවෝ කරන දේවල් නිසා අම්මලාගේ කීර්තියට බලපෑමක් ඇති වෙනවා. අපි තව උදාහරණයක් උපමාවක් ගත්තොත් එහෙම ඒක අට කතාවේ නම් දක්වලා නැහැ. අපි සැලකුවොත් එහෙම පිරිසුදු පැම් භාජනයකට අපි ගොම බින්දුවක් දානවා. ඒතර ඒ ගොම බින්දුව දැම්මට පස්සේ දාපු තැන විතරක් නෙමේ ඒ අපවිත්‍ර වෙන්නේ. ඒ දිය භාජනයේම ගොම පැතිරලා ගිහිල්ලා ඒ අපවිත්‍ර වෙනවා. අනේ ඒ වගේ මෙතන කතා කරලා තියෙන්නේ ෂණය ගැන නෙමෙයි. මේ මොහොතේ භවංග සිතේ ෂණය ගැන නෙමෙයි කතා කරලා තියෙන්නේ. මෙතන කතා කරලා තියෙන්නේ මේ සම්පූර්ණ චිත්ත වීතිය ගැන. වගේම මෙතන කතා කරලා තියෙන්නේ ඒ මොහොතේ චිත්ත වීති ගොඩක් පරම්පරාව වශයෙන් පහළ වෙනවා නම් ඒ පරම්පරාව. ඒතර මෙතන කතා කරලා තියෙන්නේ මේ සන්තති පරියාපන්න වශයෙන් යම් කාල පරිච්ඡේදයක් සීමා කරගෙන ඒ කාල පරිච්ඡේදය තුල යම් අකුසල සිතක් පහළ වුණා නම් සිත කිලිටි භාවයටපත් වුණා නම් ඒ සම්පූර්ණ කොටසම ඒකට අරගෙන තමයි කතා කරලා තියෙන්නේ. ඒ මොහොතේ භවාංග සිතත් කිලිටි උණයි කියනවා. ඒතකොට මෙතන කතා කරලා තියෙන එක පරියායක්. ඒ පරියාය තමයි සන්තති පරියායක් වශයෙන් තමයි කතා කරලා තියෙන්නේ. එක සන්තතියක් අරගෙන එක කොටසක් අපිටුනාට පස්සේ සියල්ලම අපිටුනාලේ සරගන්න කියලා අරගෙන තියෙනවා. මොගේම ඒ අරමුණ ගන්නකොට යම් උපනිශ්‍රේ වශයෙන් බලපෑමක් ඇති වෙනවා. නැවත නැවත අකුසල් සිත් පහළ වෙනකොට පරම්පරාව වශයෙන් නැවතත් ඒ අකුසල් සිත් පහළ වීමට හිත නැඹුරු වෙන ගතියක් තියෙනවා. හිත යොමු වෙන ගතියක් තියෙනවා. ඉතින් එයත් අසලකන්න පුළුවන් අපිට. ඊට වැඩිය අපි මූලධර්ම වශයෙන් කතා කරලා බලනකොට මෙතන සන්තති පරියාපන්නය තමයි කතා කරලා තියෙන්නේ. එතකොට මේ සන්තති පරියාපන්නයට අනුව අපි කතා කරොත් ඒක සන්තතියක් වශයෙන් ගත්තට පස්සේ තමයි මෙතන අපිට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. නැත්තම් අපිට සූත්‍රයේම පළවෙනි පද කීපයයි දෙවෙනි පදයයි දෙවෙනි අර්ථ ගන්නකොට අපිට පැටලෙනවා. එතකොට අපිම බුදුරජාණන් වහන්සේ දේශනාව හරියට මූලධර්ම දන්නේ නැති නිසා අපිටම හරියට අර්ථ ගන්නට බැරි වෙනවා. ඊළඟට අස්තුතවා පුතුජනෝ. බුදුරජාණන් වහන්සේ මුලින්ම අංගුත්තර නිකායේ දුක නිපාතේ කතා කරනවා පුතුජන වර්ග දෙදෙනෙක් ගැන. ඒ තමයි අන්ධ පුතග්ජනයා සහ කල්යාණ පුතග්ජනයා කියන මෙන්න මේ දෙන්න. අන්ධ පුතග්ජනයා කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ගැන ලක්ෂණ රස පච්චුපට්ඨාන ආදී හේතුඵල සම්බන්ධතාවය පටිච්චසමුප්පාදී ධර්මතාවයන් නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව නොදන්න කෙනා. කල්යාණ පුතග්ජනයා කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ගැන දන්න, පටිච්චසමුප්පාද ආදී ගැන දන්න, හේතුඵල ධර්මයන් ගැන දන්න, නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව දන්න කෙනාට තමයි අපි කල්යාණ පුතග්ජනයා කියලා කියන්නේ. ඒතර මෙතන කතා කරලා තියන්නේ අසුතවත් පුතග්ජනයා කියලා කතා කරන්නේ ස්කන්ධ ආයතන ධාතු ගැන දන්නේ නැති පුතග්ජනයා. එතකොට එයාට ආගම වශයෙන් දන්නේත් නැහැ, අධිකම වශයෙන් දන්නේත් නැහැ. ඉතින් අධිකම ගැන කවර කතාවද? මේ පුද්ගලයා පරියාප්ති වශයෙන් ධර්ම දැනුම වශයෙන් උත් ඒ පුද්ගලයාට ස්කන්ධ ආයතන ධාතු පටිච්චසමුප්පාද ආදී ධර්මයන් ගැන අවබෝධයක් නැහැ. අධිකම කියලා කියන්නේ පින්නතුනි යම් කෙනෙක් මාර්ගඵල ලැබුවට පස්සේ මේ පුද්ගලයාට Taman ලැබපු මාර්ගඵල සම්බන්ධයෙන් නාම රූප ධර්ම සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය තමයි අධිගම ශ්‍රුත වශයෙන් ඇතිවෙනා වූ අවබෝධය. ඉතින් මේ පුද්ගලයාට මෙතන මේ කතා කරන අන්ධ පුතග්ජනයාට ආගම ශ්‍රුතත් නැහැ, අධිගම ශ්‍රුතත් නැති අන්ධ පුතග්ජනයා ගැන තමයි කතා කරන්නේ. තවත් අපි බලමු මෙතන කතා කරලා තියෙන මේක පදයක් ගන්න. තං යතහ භූතං නප්පජානාති කියලා කියනවානේ. ඒතකොට මෙන්න මේ අශ්‍රුතවත් පුතග්ජනයා අන්ධ පුතග්ජනයා ඒ කරුණ ඇතිසැටියෙන් නොදැනී කියනවා. මොකද්ද මේ කරුණ කියලා කියන්නේ? ඒ කාරණේ කියලා මෙතන අදහස් කරන්නේ මෙතන මේ චිත්ත වීතියින්ගේ තියෙන ප්‍රවෘත්තිය. චිත්ත වීතියින් කොහොමද ඇති වෙන්නේ? ඒ වගේම සිතක් කොහොමද කිලිටි වෙන්නේ? එක සන්තතියක් වශයෙන් පවතිනව මේ චිත්ත පරම්පරාවේ භවංග සිත ඇති වෙනවා. ඊට පස්සේ භවංග සිත පස්සේ භවංග චලන භවංග උපච්ඡේද ඇති වෙලා ළඟට ජවන සිත් ඇති වෙනවා. ඒතකොට ඒ ජවන සිත් අකුසල් සිත් වශයෙන් ඇති වුණොත් එහෙම එය අපි සන්තතියක් වශයෙන් ගත්තාට පස්සේ සම්පූර්ණ සන්තතියම අපිරිසුදුණයි කියලා සලකනවා. ඒතර මෙන්න මේ කියන චිත්ත ප්‍රවාහය පිළිබඳව අවබෝධයක් නැතිකම අපි සලකනවා ඒ පුද්ගලයාට දැනුමක් නැහැ කියලා. ඊළඟට අපි යන් අවසාන කාරණයට. එහෙනම් චිත්ත ප්‍රවාහය ගැන
චිත්ත ප්‍රවෘත්තිය ගැන චිත්ත වීථියෙන් ගැන අවබෝධයක් නැති කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත වැඩිම නම් වූ විදර්ශනා භාවනාවක් නැහැ කියලා දේශනා කළා. එතකොට මෙතන මේ විදර්ශනා භාවනාව තමයි අදහස් කරලා තියෙන්නේ චිත්ත භාවනා කියන පදේ. එහෙනම් විදර්ශනා වඩන්නට නම් අපට සිත් පිළිබඳව දැනගන්නට ඕනේ. සමහර කෙනෙක් කියන දෙයක් තමයි ඉතින් ඔය චිත්ත වීති දේශනා කරලා තියෙන අට කතාවේ. ඉතින් මොකටද අපි විදර්ශනා වඩන්න චිත්ත වීති දැනගන්නේ? එතකොට සූත්‍රයත් අට කතාවත් එකටම ගත්තට පස්සේ සූත්‍රයෙන් විතරක් නෙමෙයි මේ අර්ථය අරගෙන තියෙන අට කතාවේ. එතකොට මේ අර්ථය ගත්තට පස්සේ විදර්ශනා භාවනා වඩන්නට නම් අපට ඊටා ගැඹුරු දැනුමක් නෙමෙයි අඩුම තරමින් චිත්ත වීතියෙන් පිළිබඳව සරල හෝ යම් පමණකට දැනුමක් අපට අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට මේ ඝණයන් සිඳලන්නට පුළුවන් වෙන්නේ. සන්තති ඝණයේ සිඳ දමන්නට, ඒ වගේම කෘත්‍ය ඝණය ආදී සිඳ දමන්නට, සිඳ දමලා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්මයන් මනාව අවබෝධ කරගන්නට. සිතේ ඉපදීම් බිදීම් ස්වභාවයන් මනාව අවබෝධ කරගන්න, චිත්ත පරම්පරාවල තියෙන ඉපදීම් බිදීම් ස්වභාවයන්, සන්තති වශයෙන් චිත්ත පරම්පරාවන් කොහොමද වෙනස් වෙන්නේ කියලා අවබෝධ කරගන්නට චිත්ත වීථීන් ගැන යම් හෝ දැනුමක් අපට අවශ්‍ය වෙනවා. ඒතකොට මෙතන කියනවා මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ බලව විදර්ශනාව කියලා කියන්නේ භංග ඥානයේ පටන් ඉහළට තමයි සරල වශයෙන් අපි ගන්න. ඒ වගේම තරුණ විදර්ශනාව කියලා කියන්නේ තරුණ අවස්ථාවට පත්වන උද්‍යව ඥානය කියනවා. මෙතනින් පස්සේ අවස්ථාව තමයි මෙතන විදර්ශනා භාවනාව කියලා අදහස් කරන්නේ. එතකොට විදර්ශනාවේ ඉහළ විදර්ශනා ඥාන ඇති කරගන්නට විදර්ශනා දියුණුවක් ඇති කරගන්නට අපිට මේ චිත්ත වීථීන් පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා කියන එක මේ සූත්‍රයෙන් අපට හොඳටම පැහැදිලි වෙන කාරණයක්. අපි ඊළඟට යමු ඊළඟ සූත්‍රයට. ඒ සූත්‍රයේම විරුද්ධර්ථය ප්‍රකාශ කරලා තියෙන සූත්‍රය. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි විප්පමුත්තං තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති. තස්මා සුතවෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. ඒක තමයි දෙවෙනි සූත්‍රය. වික්කවේ ඉදං චිත්තං පබස්සරම් මහණෙනි මේ භවාංග සිත ප්‍රභාස්වරය පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි විප්පමුත්තං. මේ භවාංග සිත රාගාදී ආගන්තුක උපක්ඛේශයන්ගෙන් විනිර්මුක්ත වේ. මෙතන කලින් කතා කළා වගේ විනිර්මුක්ත වෙනවා කියලා කියන්නේ ඒක සන්තතියක් වශයෙන් එක කොටසක් එක චිත්ත වීතියක් එහෙම නැත්නම් චිත්ත වීති එකට පහළ වෙන චිත්ත වීති පරම්පරාවක් වශයෙන් එක වගේ චිත්ත වීති පරම්පරාවක් වශයෙන් සුතවා ආර්ය ශ්‍රාවකෝ කියලා කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමි. ඒතර මෙතන ආර්ය ශ්‍රාවක කියලා බලනකොට අපි බලන්න ඕන මෙතන ආර්ය ශ්‍රාවක කියලා මුඛ්‍ය අර්ථය සහ එයින් තියෙන පරියාය අර්ථය. ආර්ය ශ්‍රාවක කියලා කියනකොට කෙලියෙන් ඍජුවම අපි ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මඟපල් ලැබපු ආර්ය ශ්‍රාවකයෝ. ඒතර මේ පදේ අපි තවදුරටත් පැහැදිලි කරගනිමු. ආර්යයන් වහන්සේලා ඉන්නවා ආර්ය වෙන ශ්‍රාවක නොවන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ආර්ය නොවනවා ශ්‍රාවකයෝ වෙනවා. අනික තමයි ආර්ය වෙනවා ශ්‍රාවකයෝ වෙනවා. ආර්ය වෙන්නෙත් නැහැ ශ්‍රාවක වෙන්නෙත් නැහැ. ආර්යත් වෙනවා ශ්‍රාවකත් වෙනවා. අපි අවසාන පදේ ඉඳලා යමු. ඒතර ආර්යත් වෙන්නේ ශ්‍රාවකත් වෙන්නේ සතර මඟ සතර ඵල සාක්ෂාත් කරපු ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට පැවිදි ගිහි පැවිදි දෙපිරිසම අදාළයි. ආර්යත් වෙන්නේ නැති ශ්‍රාවකත් වෙන්නේ නැති කොටස තමයි මේ ශාසනයෙන් පරිබාහිර වෙච්ච තීර්ථක ආදී. ඊළඟට ආර්ය වෙලා ශ්‍රාවක වෙන්නේ නැත්තේ කවුද? ආර්යයන් වහන්සේලා වෙලා ශ්‍රාවක වෙන්නේ නැත්තේ තමන් විසින්ම ධර්මයේ අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට ආර්ය වෙන්නේ නැතුව ශ්‍රාවක විතරක් වෙන්නේ මගපල නොලබපු ශ්‍රාවකයෝ. ඒකට දැන් මෙතන අරිය ශාවක කියන පදයෙන් අර්ථවත් කරන්නේ ඍජුවම අර්ථය ගන්නෙ මගපල් ලැබපු ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා. එතකොට ඊළඟට කෙනෙකුට හිතෙන්නට පුළුවන් යම්කිසි කෙනෙක් කල්යාණ පුතග්ජනෙ මෙතන අයිති නැද්ද කියලා. ඒක අපිට ගන්න වෙන්නේ දක්ඛිණවිභංග සූත්‍රයේ තියෙන ණය ක්‍රමයට අනුව. දක්ඛිණවිභංග සූත්‍රය කියනවානේ සෝතාපට්ටි මාර්ගයට පිළිපන් පුද්ගලයාට දානය දීම ගැන. ඒතකොට එතනම අට කතාවේ කියනවා මෙතන කල්යාණ පෘථග්ජන භික්ෂුන් වහන්සේත් අයිති කියලා. ඒ වගේ මෙතනත් පරියාය වශයෙන් අපි ගන්නවා ආගම ශ්‍රුත කල්යාණ පෘථග්ජන භික්ෂුව. භික්ෂුව සහ කුසුම කොමන හෝ ශ්‍රාවකේ. අධිගම ශ්‍රුත ගැන පදයට එනකොට
කෙලින්ම මාර්ගඵල සාක්ෂාත් කරලා යනු ආර්ය ශ්‍රාවකයා මෙතනින් අර්ථවත් කරලා තියෙන්නේ. යම්කිසි ගිහි පින්වතෙක් හොඳට ස්කන්ධ ආයතන ධාතු ගැන මන අවබෝධයක් තියෙනවා නම් පටිච්චසමුපාදාදී ධර්මයන් ගැන මන අවබෝධයක් තියෙනවා නම් නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයන් පිළිබඳ මන අවබෝධයක් තිබෙන ශ්‍රාවකයාට තමයි අපි කියන්නේ ආගමශ්‍රුත ශ්‍රාවකයා කියලා. එතකොට මෙතන ආගමශ්‍රුත කල්යාණ පෘථග්ජන ගිහි පැවිදි ශ්‍රාවක මෙතන අදහස් කරලා තියෙනවා. ඒතර මේ පුද්ගලයා තං යථා භූතං පජානාති. මේ පුද්ගලයා චිත්ත ප්‍රවාහය පිළිබඳව, සිතේ පැවැත්ම පිළිබඳව, චිත්ත වීථීන් පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. මේ පුද්ගලයාට චිත්ත වීඳින්ගේ නානත්වය පිළිබඳව, ద్వාර වශයෙන් නානත්වය පිළිබඳව මේ පුද්ගලයාට අවබෝධයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පුද්ගලයා චිත්ත වීති පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන චිත්ත වීඳින්ගේ නානත්වය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර ආදී වශයෙන් ద్వාර වශයෙන් මේ පුද්ගලයා චිත්ත වීතින් පිළිබඳව, චිත්ත සංතතිය පිළිබඳව, චිත්ත ප්‍රවාහය පිළිබඳව මන අවබෝධයක් තිබෙනවා. ඉතින් ඒ බඳු අවබෝධයක් තියෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකයාට සිත වැඩිම නම් වූ විදර්ශනා භාවනාවක් ඇතේයි කියලා. ඒ පුද්ගලයාට තමයි සිතේ ඉපදීම් මිදීම් දෙක මනාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ළඟට සිතේ භංගයේ පිළිබඳ මන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ බඳු දැනුමක් ඥානයක් තියෙන පුද්ගලයෙකුටයි කියලා. ඒ නිසා සිත පිළිබඳව ඉගෙන ගැනීම කියන එක පින්නොතන විදර්ශනා භාවනාවට වැදගත් වෙනවා කියන කාරණේ අපට මේ සූත්‍රේනොත් පැහැදිලි වෙන එක කාරණයක්. ඊළඟට අපි තුන්වෙනි සූත්‍රයට යමු වෙමු. මෙයත් ප්‍රසිද්ධ සූත්‍රයක්. මේ විදිහට එක වගේම සූත්‍ර තුනක් තියෙනවා මෙතන දක්වලා තියෙනවා. අපි පළවෙනි සූත්‍රේ කතාව කරමු. මේ සූත්‍රයේ චූලාච්ඡරා සංඝා සූත්‍රය කියලා මේ සූත්‍රයට කියන්නේ. අච්ඡරා සංඝාත මත්තම් පිචේ භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති. අයං උච්චති භික්කවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති. සත්තු ශාසන කරෝ ඕවාද පටිකරෝ අමෝඝං රට්ඨපිණ්ඩම් බුඤ්ජති කෝපන වාදෝ යේනම් බහුලී කරොන්ති. දැන් අපි මෙතන දක්වලා තියෙනවා මේ සූත්‍රය අට්ඨුප්පත්තික වශයෙන් දේශනා කරන ලද්දක් කියලා. මොකද්ද මේ අට්ඨුප්පත්තික කියලා කියන්නේ? අපි කලින් වතාවකත් සාකච්ඡා කරලා තියෙනවා. නැවතත් අපි සිහිපත් කරගනිමු මොකද්ද මේ අට්ඨුප්පත්තික කියන්නේ කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාස අපි ආකාර හතරක් කතා කරලා තියෙනවා මේ වෙනකොට. කලින් අවස්ථාවලදී අපි කතා කරලා තියෙනවා. ඒ තමයි අත්තජ්ජාසය, මතක තිබෙන්නේ පින්නතුන්ට අත්තජ්ජාසය, පරජ්ජාසය, පුච්ඡාවසික, අට්ඨුප්පත්තික කියලා අපි ආකාර හතරක් කතා කරලා තියෙනවා. අත්තජ්ජාසය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහසට අනුව, තමන් වහන්සේ කැමැත්තට අනුව සූත්‍ර දේශනා කරනවා. උදාහරණයක් ගත්තොත් එහම ආකංකේය සූත්‍රය ආදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ අදහසට අනුව දේශනා කළේ. ඊළඟට පරජ්ජාසය කියලා කියන්නේ අන් කෙනෙක්ගේ අදහස බලලා, ඒ අයගේ ඉන්ද්‍රිය ආසය අනුසයන් දිහා බලලා දේශනා කරන සූත්‍රය. දරාහුලෝ වාද සූත්‍රය වගේම අපි අංගුත්තර නිකායේ කතා කරපු මුලින්ම දක්වලා තියෙන රූපාදී වර්ගයේ සූත්‍ර 10. ඒ සූත්‍ර 10 පළවෙනි සූත්‍ර 5 රූපගරුක පුරුෂයන්ට, සද්දගරුක පුරුෂයන්ට, ගන්ධය ගරු කරන පුරුෂයන්ට, රසය ගරු කරන පුරුෂයන්ට, ස්පර්ශය ගරු කරන පුරුෂයන්ට, ඊළඟට රසය ගරු කරන ස්ත්‍රීන්, රූපය ගරු කරන ස්ත්‍රීන්ට, ශබ්දය ගරු කරන ස්ත්‍රීන්ට, ගන්ධය ගරු කරන ස්ත්‍රීන්ට, රසය ගරු කරන ස්ත්‍රීන්ට, ස්පර්ශය ගරු කරන ස්ත්‍රීන්ට කියලා මෙන්න මේ විදිහට ඒ සත්වයන්ගේ ආධ්‍යාශය දිහා බලලා තමයි මේ සූත්‍රාදී දේශනා කරන්න යුතුනේ. ඒවට අපි කියනවා පරජ්ජාසය කියලා. ඊළඟට පුච්ඡාවසික කියලා කියන්නේ බුදුරණවහන්සේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා පිළිතුරු දෙනවා. විශේෂයෙන්ම දේවතා සංයුත් එහෙම තියෙන සූත්‍ර බොහොමයක්ම බුදුරජාණන් වහන්සේත් ප්‍රශ්න කරනවා. ඒ වගේම දැන් ඔය අපි ගොඩාක් දන්න සූත්‍ර ඔය අනිත්‍ය දුක්ඛනාත්මය ගැන දේශනා කරලා තියෙන සූත්‍ර හොඳම ප්‍රසිද්ධම සූත්‍රයක් තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි මේ රූපය නිට්ටයද අනිත්‍යද? මේ රූපය අනිත්‍යයි. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අහලා විසඳනවා. මේ බඳු සූත්‍ර වලට අපි කියනවා පුච්ඡාවසික කියලා. ප්‍රශ්න අහලා විසඳන සූත්‍ර. යම් කිසි කරුණක් යම් සිදුවීමක් සිදු වුණාට පස්සේ දේශනා කරන ඒවාට කියනවා අපි අට්ඨුප්පත්තික කියලා. යම් සිදුවීමක් අරබය, යම් කරුණක් අරබය භාග්‍යවතුන් වහන්සේ
සූත්‍රයක් දේශනා කරොත් අපි ඒවට කියනවා අට්ඨුප්පත්තික දේශනා කියලා. ඒතර මොකද්ද මෙතන සිදුවෙච්ච කාරණේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට යෙදිච්ච කාරණේ මොකක්ද කියලා අපි සලකලා බලමු. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරලා මේ පිළිබඳ අට කතාවේ දීර්ඝ විස්තරයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වස්සසල අවසානයේ චාරිකාවේ වැඩම කරනවා. චාරිකාවේ වැඩම කරන්නට කලින් කියනවා චාරිකාවේ වැඩම කරනවා භික්ෂුන් වහන්සේලා චාරිකාවේ වැඩම කරන භික්ෂුන් වහන්සේලා සූදානම් වෙන්න කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා කෙස් බාගෙන සිවුරු හොදලා සිවුරු පඳු ගහලා පාත්‍ර පුච්චලා සූදානම් වෙනවා. ඊට භාග්‍යතුන් වහන්සේ මේ චාරිකාවේ හැසිරෙන්නට එක හේතුවක් තියෙනවා. උන්වහන්සේ බලනවා මම මේ චාරිකාවේ හැසිරෙනකොට මොනවද වෙන ප්‍රයෝජන කියලා. භාග්‍යතුන් වහන්සේ දකිනවා ගිනි කඳක් කියන්නේ ගිනි ගන්න ගහක් උපමා කරගෙන යම් සූත්‍රයක් දේශනා කරලා පස්සේ එයින් යම් භික්ෂූන්ට අර්ථයක් සිද්ධ වෙනවා කියලා. ඒ අර්ථය තමයි භික්ෂුන් වහන්සේලා 69ක් මේ සූත්‍රය ශ්‍රවණය කරලා රහත් වෙනවා. තව භික්ෂුන් වහන්සේලා 69ක් මේ සූත්‍රය ශ්‍රවණය කරලා උනුලේ වමනය කරනවා. තව භික්ෂුන් වහන්සේලා 69ක් සිවුරු ඇරලා යනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේක දැනගෙන මේ සූත්‍ර දේශනා කරන්න වැඩම කළයි කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ රහත් වෙන භික්ෂුන් වහන්සේලා වෙන ධර්මයක් ශ්‍රවණය කරත් උන්වහන්සේලා රහත් වෙනවා. අනික් දෙපිරිස ගැන හිතලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න වැඩම කළේ. ඒ තමයි ඒ 69 අපායගාමී වෙන්න ඉඩ තිබුණා. ඒ අයට යහපත සැලසීමේ අර්ථයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ගමන වැඩම කරලා ඒ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. ඉදිරියට අපිට කතා කරන්න අපි අංගුත්තර නිකායේ සත්තක නිපාත ආදී සූත්‍රය කතා කළොත් එහෙම අපිට හම්බෙනවා අග්ගිඛන්දෝපම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කුමන හේතුවක් නිසාද කියලා. භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වැඩම කරන විට දකින්නවා ගිනිගෙන දැවෙන මහ බෙනයක් තියෙන ගහක් දකින්නවා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ගිනිගෙන දැවෙන ගහ බදා ගන්න එකද සැප එහෙම නැත්නම් ඊටාම රූපමත් වූ ශෝභාමත් වූ ඊටා ලස්සන කාන්තාවක් වෙනඳ ගන්න එකද සැප. ප්‍රත්‍යක්ෂ භික්ෂුන් කියනවා ස්වාමීනි කාන්තාව වෙනඳ ගන්න එක සැපයි කියලා. භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේ තමයි මේ ගිනි කඳ උපමා කරගෙන අග්ගිඛන්දෝපම සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. අපි මේ අද මේ අග්ගිඛන්දෝපම සූත්‍රය අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනව නෙවෙයි. එයින් කතා කරන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේ දායකයන් පූජා කරන පිණ්ඩපාතය සිවුරු ඇඳපුටු සෙනසුන් විහාර ඒ දායකයන්ගේ වන්දනාමාන ඇඳිලි බෙදීම ආදී ඉවසීම ඒ ගිනි උපමා වලට අදාළව දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා මහණෙනි එයින් මේ ජීවිතේ මරණයක් හෝ මරණ මාත්‍ර දුකක් හෝ ඇති වේවි. නමුත් දුසිල්වත් ඉඳලා දායකයන්ගේ සිව්පස පරිභෝග කරනවා කියන එක බොහෝ කාලයක් කල්ප ගාණක් දුක් විපාක විඳීම පිණිස සසර දුක පිණිස හේතු වෙන කාරණයක් කියලා දේශනා කරන්නට යෙදුණු සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ ශ්‍රවණය කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා සිල්වත් භික්ෂුන් වහන්සේලා 69ක් හිටිය උන්වහන්සේලා රහත් වුණා. තව භික්ෂුන් වහන්සේලා 69ක් උනුලේ වමනය කළා. තව භික්ෂුන් වහන්සේලා 69ක් ගිහි වුණා. එතකොට රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලා අපි පැත්තකින් තියමු. ඊළඟට කවුද මේ උනුලේ වමනය කළේ? උනුලේ වමනය කළේ පරාජිකා වෙච්ච භික්ෂුන් වහන්සේලා 69. පරාජිකා වෙච්ච භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට උන්වහන්සේලා අතිශය තැති ගැනීමටපත් වුණා. මේ තැති ගැනීමත් එක්ක උපදිනවනේ චිත්තජ රූප. ඒ නිසා තමයි උනුලේ වමනය වුනේ. ඊළඟට අනික් භික්ෂුන් වහන්සේලා 69 කල්පනා කරන උන්වහන්සේලා ශික්ෂාපද කුඩා අණු කුඩා ශික්ෂාපද දුකුලාය වැත්ත ආදී මඩමින් හිටියේ. තමන් සීලයට ගරු කිරීමක් නැහැ. නමුත් පරාජිකා වෙලා නැහැ. අනික් කැවැත් කඩ කඩ හිටියේ. පොඩි පොඩි සුළු අය. ඒ අය කල්පනා කරනවා අපිට නම් මේ ශාසනයේ මේ ගුණධර්ම පුරනවා කියන එක ලේසි නැහැ කියලා හිතලා ඒ අය 60 දෙනා ගිහි ජීවිතයටපත් වුණා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මෙතන යහපතක් තුනේ අයහපතක් තුනේ කියලා. ඊට පස්සේ බලන්න ඕනේ මේ අය මොකද කරේ කියලා. මේ පරාජිකා වෙච්ච භික්ෂුන් වහන්සේ උන්ලේ වමනය කරලා මොකද කළේ? සමහර අය සාමණේර වුණා. පරාජිකා කියන භික්ෂුවකට සාමණේර වෙලා ඉන්න පුළුවන්. සමහර අය ගිහි වුණා.
ඉතින් මේ අය පංචශීලයේ ආරක්ෂා කරලා බණ භාවනා වැඩුවා. බණ භාවනා වඩලා සමහරු සකු르දාගාමි වුණා. සමහරු සෝවාන් වුණා. සමහරු සකු르දාගාමි වුණා. සමහරු අනාගාමි වුණා. මඟපල් ලබන්න බැරි වෙච්ච අය දිව්‍ය ලෝක ගියා පන්සිල් ආරක්ෂා කරලා දන් දීලා සිල් රැකලා. සිවුරු ඇරපු අය සිවුරු ඇරියේ නැත්තම් මොකද වෙන්නේ? සිවුරු ඇරියේ නැත්තම් ඒගොල්ලෝ ලොකු ලොකු ඇවත් සිද්ධ කරගන්නවා. පොඩි ඇවත් සීලයට ගරු නැතුව පොඩි ඇවත් කරමින් හිටපු අය සංඝාසයට පරාජික ආදී කරගෙන ඒ විදිහටම පරාජිකා වෙලා ඉඳලා මේ අය අපායগামী වෙනවා. එහෙම උනේ නැහැ. මේ අය මොකද උනේ? සිවුරු ඇරලා ගියපු නිසා මේ අය පන්සිල් ආදී ආරක්ෂා කරගෙන පොහොයට සිල් ආරක්ෂා කරගෙන දන් දීලා සිල්ලකට භාවනා කරලා ඉඳලා මේ අය සමහරු සෝවාන් වුණා, සමහරු සකු르දාගාමි වුණා, සමහරු අනාගාමි වුණා. මගපල් ලබන්න බැරි වෙච්ච අය දිව්‍ය ලෝකයේ ගියයි කියලා අට කතාවේ දැක්වෙනවා. තර පින්නෝදින බලන්න බුදුරජාණන් වහන්සේ කරුණාව කොච්චර කරුණාවක්ද කියලා. මේ ශාසනයේ තියෙන පිහිට පරාජිකා වෙච්ච භික්ෂුවකටත් සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙන්න රහත් වෙච්ච බව කටුවාවේ කියලා නැහැ. හේතු සම්පatti වුණාම රහත් වෙන්නට හැකියාව තියෙනවා. නමුත් මේ පිරිස ගැන එහෙම කතා කරලා නැහැ. ඉතින් එහෙම පරාජිකා වෙලත් තමන්ගේ වරද පිළි අරගෙන සාමනීර භූමියට පිහිටියා නම් එහෙම නැත්නම් ගිහි වුණා නම් තමන්ට හේතු සම්පත් තියෙනවා නම් තමන්ට උවමනාව තියෙනවා නම් තමන්ට පුළුවන් දිව්‍ය ලෝකයට යන්නට. තමන්ට පුළුවන් හේතු සම්පත් තියෙනවා නම් පාරමිතා පිරලා තියෙනවා නම් තමන්ට සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන මේ මාර්ගඵල ලබන්න. එහෙම ශාසනයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බැලුවේ අර රහත් වෙන හැට නම දිහා නෙමෙයි බැලුවේ. උන්වහන්සේලා කොහොමත් රහත් වෙනවා. ඒ ජීවිතය තුළදී කුමන හෝ ධර්මයක් ශ්‍රවණය කරලා පරාජිකා වෙලා අපායට යන්න හිටපු භික්ෂුන් වහන්සේලා ඒ වගේම සීලයට ගරු නැතුව ඇවත් සිදු කරමින් හිටපු භික්ෂුන් වහන්සේලා තවදුරටත් පිරිහිලා පරාජික වෙලා අපායগামী වෙන්න හිටපු භික්ෂුන් වහන්සේලාව බුදුරජාණන් වහන්සේ අපායෙන් මිදෙව්වා. අපායෙන් මුදවලා දිව්‍ය ලෝකයට පැමිණෙව්වා. සමහරුන් සෝවාන් කළා. සමහරුන් සකු르දාගාමි කළා. සමහරුන් අනාගාමි කළා. ඒ නිසා විශේෂයෙන් ශාසනයේ සමහර ධර්ම දැනුම නැති ගිහි පැවිදි දෙපිරිසම හිතන දෙයක් තමයි පරාජික වුණාට පස්සේ කිසි පිහිටක් නැහැ කියලා. තව දුරටත් ඒ මඩ ගොහරුවේම ඉඳගෙන තව දුරටත් අකුසල් කරමින්ම සිටීම තමයි එකම පිළියම ලෙස දකින්න සමහර පිරිසක් ඉන්නට පුළුවන්. නිසා එහෙම ශාසනයක් නෙමෙයි තියෙන්නේ. ඒ වැරද්ද කර ලොකුම වැරද්ද තමයි ශාසනයේ භික්ෂුවක් කරන පරාජිකා වෙනවා කියන එක. ඒ පරාජිකා වෙච්ච භික්ෂුවටත් ශාසනයේ පිහිටක් තිබුණයි කියන කාරණේට හොඳම උදාහරණයක් තමයි මේ අග්ගිකන්දෝම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ ඒ භික්ෂූන් දෙපිරිසට ඉතිරි භික්ෂූන් දෙපිරිසට යහපත සැලසිච්ච හැටි. ඒ නිසා වර්තමානයේ පවා අපි ගිහි පැවිදි දෙපිරිස වශයෙන් අපි කල්පනා කරන්න ඕනේ යම් භික්ෂුවක් පරාජිකාපත්තියටපත් වෙලා ඉන්නවා කියලා අපි දන්නවනම් චෝදනා කිරීම නෙමෙයි කරන්න ඕනේ. කරන්න ඕනේ මේ භික්ෂුව තමන්ට අවස්ථාව තියෙනවනම් එයින් ගලවා ගැනීමට අපි උත්සාහවත් කිරීම තමයි අපි කළ යුත්තේ. ඒ පිළිබඳව චෝදනා කරලා නැවතත් ඒ භික්ෂුව අපකීර්තියටපත් කිරීම නෙමෙයි කරන්නට ඕනේ. උත්සාහවත් වෙන්නට ඕනේ. හැකියාව තියෙනවා අවස්ථාව තියෙනවා මේ භික්ෂුව ලඟ වෙලා ඒ භික්ෂුවට යහපත සලසලා දෙන්නට. යහපත සලසලා දීලා ඒ භික්ෂුවට සුගති මාර්ගය විවර කරලා දෙන්නට මේ ශාසනය තුලින් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපි ඒක තමයි කරන්නට ඕනේ මේ ශාසනයේ ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන් වශයෙන්. අපි සූත්‍රයේ යම් කරුණු කාරණා කිහිපයක් අතිරේකව කතා කරන්නට යෙදුණා. ඉතින් මොකද උනේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ සති දෙකක් විවේක සුවයෙන් වැඩ වාසය කරන්න ඕනයි කියලා විවේක ගත්තා. පින්නපාතය ගැන භික්ෂුන් වහන්සේ හැර ඉතිරි භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එන්න එපයි කියලා කිව්වා. එයි එකට හේතුව බුදුරජාණන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පිරුවේ උන්වහන්සේ සත්‍යයන් සසර දුකින් එතර කරවන්නේ. එයි මෙහි විවේක ගන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ සති දෙක ඇතුළතදී නුවණ මුහුකුරා ගියප එක සත්වයක්වත් හිටියේ නැහැ කියලා කියනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සති දෙක විවේක සුවයෙන් කාලය ගත කළේ. එක සත්වයක් හරි නුවණ මුහුකුරා ගියපු මාර්ගඵල ලබන්න පුළුවන් සත්වයක් හිටියා නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ විවේක සුවය ගත කරන්නේ. උන්වහන්සේ තමන්ගේ විවේක සුවය අතහැරලා ඒ සත්වයාගේ සැප පිණිස තමන්ගේ සැප කැප කරනවා. මේ සති දෙක තුල කවුරුත් ඉඳලා නැහැ මගපල් ලබන්න තරම් නුවණ මුහුකුරා ගියපු.
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් කාලය ගත කළේ. ඉතින් මේ කාලය තුළදී මොකද උනේ? මේ කාල පරිච්ඡේදයේදී මේ සූත්‍රය ශ්‍රවණය කර භික්ෂුන් වහන්සේලා තවන්ගේ හිතවත් භික්ෂුන්ටත් මේ සූත්‍රය කිව්වා. මේ විදිහට මේ සූත්‍රය පැතිරිලා ගියා. සූත්‍රය අහපු දෙවියොත් හිටියානේ. ඒතර දෙවියොත් මේ සූත්‍ර නොහාපු අයට කීවා. ඒතර දෙවියන් මගින් මිනිසුන් මගින් මේ සූත්‍රය පැතිරිලා ගියා. ඉතින් පැතිරිලා ගියාට පස්සේ මොකද උනේ? භික්ෂුන් වහන්සේලා මේ සූත්‍රය ශ්‍රවණය කරලා භික්ෂුන් වහන්සේලා 10 දෙනා, 20 දෙනා, 100 දෙනා, සමහරවිට දහසක් එකට සිවුරු ඇරියා. බුදුරජාණන් වහන්සේ සති දෙකකින් පස්සේ නැවත වැඩම කරලා බලනකොට භික්ෂුන් වහන්සේලා ගොඩාක් අඩු වෙලා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මේ භික්ෂුන් වහන්සේලා අඩු වෙලා ඉන්නේ කියලා. කාරණේ දන්නවා. දැනගෙනම තමයි ආනන්ද සානසෙන් අහන්නේ. ඊට පස්සේ ආනන්ද සානසේගේ දේශනාවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අග්ගිකන්දුම සූත්‍රය ශ්‍රවණය කරලා තමයි භික්ෂුන් වහන්සේලා මේ ශාසනය හරිම අපහසුයි, ශාසනයේ ප්‍රතිපත්ති පුරණ එක අපහසුයි කියලා උන්වහන්සේලා සිවුරු ඇරලා ගියේ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මාගේ ශ්‍රාවක පුත්‍රයන් සනසන්නට එකදු ධර්මයක්වත් දේශනා කරන්න කෙනෙක් හිටියේ නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේට සංවේගය ඇතුණයි කියලා කියනවා. මෙතන ටීකාවේ කියනවා පින්තුනි ඇයි මේ සංවේගය ඇති වෙන්න හේතුව? දැන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ ආවර්ජනය කරලා නැහැ. උන්වහන්සේ මේ සියල්ලෙන් සියල්ල අනාගතයේ තමන් අරමුණු කළා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අරමුණු කළා නම් ඒ ධර්මයන් දකින්නට පුළුවන් වෙනවා. මේ වෙන සිදුවීම් භාග්‍යතුන් වහන්සේ තමන්ගේ මනසින් ආවර්ජනය කරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට සංවේගයක් ඇති වුණේ කියලා කියන්නේ. ඒ අනුව තමයි මහණෙනි මේ ශාසනයේ නිවන් දකින්න බොහෝ තොටුපළවල් තියෙන වගේ මේ ශාසනයේ සැනසෙන්නට බොහෝ අවස්ථා තියෙනවා. මේ ශාසනයේ සැනසෙන්නට බොහෝ ධර්ම කරුණු තියෙනවා, ධර්මතා තියෙනවා, පදනම් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ අච්චරා සංඝාත, චූල අච්චරා සංඝාත සූත්‍ර තුන දේශනා කරන්න යෙදුනේ. මේන් අපි පළවෙනි සූත්‍රය කතා කරනවා පදයක් විතරයි වෙනස් වෙන ඊළඟ සූත්‍ර දෙකේ. පළවෙනි සූත්‍රය ආසේවති කියලා කියනවා, දෙවෙනි සූත්‍රය භාවේති, තුන්වෙනි සූත්‍රය මානසිකරෝති කියලා තියෙනවා. එච්චරයි වෙනස් තියෙන්නේ. පළවෙනි සූත්‍රය කතා කරලා පස්සේ අපිට ඊළඟ සූත්‍ර දෙකේ අර්ථත් මනාව අර්ථ ගන්නට පුළුවන්. ඒතර මෙතන අට්ඨුප්පත්ති කියලා දේශනා අපි කතා කළේ භික්ෂුන් වහන්සේලායි සිවුරු හැර යාමත්, දහස් ගණන් භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම කරනකොටගෙන මහණෙනි මේ ශාසනයේ පිහිටක් තියෙනවා. සුළු හෝ වශයෙන් මෛත්‍රී වැඩුවොත් මේ ශාසනයේ පිහිටක් තියෙනවා. ඔබලාට තමන්ගේ ශ්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනාවක් තමයි මේ දේශනාව. ඒ තමයි අපි අට්ඨුප්පත්ති කියලා කිව්වේ. වෙච්ච සිදුවීම අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. අපි මේ සූත්‍රය අර්ථ ගනිමු. භික්කවේ මහණෙනි භික්ඛු කියලා කියන්නේ යම් භික්ෂුවක් අච්චරා සංඝාත මත්තම්පි අසුරු සැනක් ගහන මොහතකුදු මෙත්තා චිත්තංචේ ආසේවති මෛත්‍රී සිත සේවනය කරයි නම්. මොකද්ද මෙතන මේ මෙත්තා සිත කියලා කියන්නේ? මෙත්තාය සබ්බ පුබ්බ භාගෝ නාම නේව අප්පනාන උපචාරෝ සත්තානං හිතපරණ චිත්ත මේ මත්ත මේ වාති කියලා තමයි අටුවාවේ කියන්නේ. අපි ඉස්සරහට විස්තර කරනවා මොකක්ද මේ කියලා. භික්කවේ මහණෙනි ඒවන් සති මෙසේ මෛත්‍රී සිත සේවනය කරන කල්ලි අයම් භික්ඛු මේ භික්ෂුව අරිත්තජ්ජානෝ. අරිත්තජ්ජානෝ කියලා කියන්නේ ධානයෙන් හිස් නොවුයේ නැත්තම් ධානයෙන් වෙන් නොවුයේ සත්තු ශාසන කරෝ ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව සිදු කරන්නෙක්ව ඕවාද පති කරෝ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදින කෙනෙක් වී විහෙරති වාසය කරයි. අමෝඝන් රට්ට පින්ඩම් බුඤ්ජති. රටවැසියා විසින් දෙන ලද පින්ඩපාතේ ගුණයෙන් නොසිස්ස වළඳයියයි කියනු ලැබේ. යේ යම් භික්ෂුන් වහන්සේලා නම් කියලා කියන්නේ එතන අදහස් කරන්නේ මේ මෛත්‍රී සිත බහුලී කරුන්ති බහුල වශයෙන් වඩද්ද තේසු එම භික්ෂූන් කෙරෙහි වාදෝ කෝපන අත්ති කියලා පදයක අපි ආධාරයෙන් ගන්නට ඕනේ. විශේෂයෙන් කිව යුත්තක් ඇත්තේද ඊළඟට ඒ තවත් අවධාරණය කරනවා නැති ඒව. ඉබඳු භික්ෂූන් ගැන බහුල වශයෙන් මෛත්‍රී වඩනවා නම් ඒ භික්ෂූන් ගැන කිව යුත්තක් නැත්තේ මේ ඉතියවෝච යයි වදාළසේක. මේක තමයි සූත්‍රයේ ව්‍යාකරණානුකූල අර්ථය. ඒතොර සූත්‍රයේ සරල අර්ථය අපි ගත්තොත් එහෙම යම් කිසි භික්ෂුවක් අච්චරා සංඝාත මත්තම්පි කියලා කියන්නේ අසුරු සැනක් ගහන මොහොතක්. කියන්නේ ඇඟිලි දෙකක් එකට එකතු කරලා ශබ්දේනිකුත් කරන්නේ. අන්න ඒ වගේ ඒ බඳු කාලයකදී ඒ බඳු සුළු හෝ කාලයක් භික්ෂුවක් මෛත්‍රිය වඩනවා නම් ඒතර මොකද්ද මෙතන මේ මෛත්‍රිය කියලා අදහස් කරන්නේ? මෛත්‍රී ධානයේද නැහැ. හොඳට බලන්න
අට කතාවේ දක්වලා තියෙනවා අපි අදෝ ලිපිය වල දක්වලා තියෙනවා මෙත්තාය සබ්බ පුබ්බ භාගෝ නාම නේව අප්පනාන උපචාරෝ සත්තානං හිත පරණ මත්ත මේවාති කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතන අදහස් කරලා තියෙන්නේ මෛත්‍රී ධානය ගැන නෙමෙයි. හුදෙක්ම සත්වයක වෛර නොවේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මේ සිතවිලි මාත්‍රය. මෙසේ සිතවිලි මාත්‍රයක් පමණක් භික්ෂුවක් වඩනවා නම් ඒ භික්ෂුව තමන්ගේ පැවිද්ද සම්බන්ධයෙන් සතුටු වෙන්නට ඒ භික්ෂුන් වහන්සේ අමෝඝන් රට්ඨ බින්දම් බුඤ්ජති. ධානයෙන් නොසිස්ව මෙතන ධානය කියලා අදහස් කරන්නේ අර්පණා නෙවෙයි. එතන කුසලයෙන් නොසිස්ව අපි ධානය කියලා පදේ දුන්නට එතන අදහස් කරන්නේ කුසලයෙන් නොසිස්ව තමන්ගේ පැවිදි ජීවිතය ගත කරනවා. එනිසා දායකයන් විසින් පූජා කරන දාණය තමන් ගුණයෙන් යුක්තව වළඳනවා කියන එක තමයි දේශනා කරේ. යම් කිසි කෙනෙක් මෛත්‍රී සිත නැවත වඩනවා නම් ඒ පුද්ගලයා ගැන කිව යුතු කතාවක් නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යම් අස්වැසිල්ලක් ලබා දුන්නේ. යම් භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන් තමන්ගේ සීලේ යම් අඩුපාඩු තියෙන. ඒ කියන්නේ මෙතන පරාජිකා වීම ගැන යම් කුඩා ශික්ෂාපදයන් තමන් අතින් කැඩෙනව වෙන්නට පුළුවන්. නමුත් ඒ භික්ෂුන් වහන්සේ සුළු හෝ කාලයක් මෛත්‍රී සිත වඩනවා නම් ඒ භික්ෂුන් වහන්සේ දායකයන් විසින් පූජා කරන දාණය ලබා ගන්නට සුදුසුයි කියලායි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවානේ පරිභෝග වර්ග 4ක් අපි කෙටියෙන් සිහිපත් කරගනිමු. මේ පරිභෝග වර්ග 4න් 90 තෙය්‍ය පරිභෝගය, ඉන පරිභෝගය, සාමි පරිභෝගය, දායජ්‍ය පරිභෝගය කියලා දක්වලා තියෙනවා. එතකොට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් දුසිල්වත් සිව්පසේ පරිභෝග කරනවා නම් අපි ඒකට කියන්නේ තෙය්‍ය පරිභෝගය කියලා. ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව පරිභෝග කරොත් එහෙම ඒකට අපි කියනවා ඉන පරිභෝග, ඉනෝ වියාති කියලා කියන්නේ. හරියට ණයක් ගත්තා වගේ කියලා කියන්නේ. ඒකට කියනවා ඉන පරිභෝගය. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කියනවා දවසකට අඩුමතරම එක වතාවක්වත් සිව්පසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. සිහියෙන් ඉන්න භික්ෂුන් අතරින් බොහෝ අවස්ථාවල සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් උදේ දවල් හවස වන්දනා කරන අවස්ථාවේදී ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙනවා. අඩුමතරම දවසට එක වතාවක්වත් ප්‍රත්‍යවේක්ෂාව කරන්නටයි කියලා කියනවා. මහසි මහතෙරුන් වහන්සේ කියනවා දවස පුරාම තමන් විදර්ශනා භාවනා ආදී වැඩිම කරනවා නම් ප්‍රත්‍යවේක්ෂාව නොකරා කියලා ගැටලුවක් නැහැ. මේ සූත්‍රයේ උදාහරණයක් අරගෙන තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේ අපට මේ සිව්පසය වළඳන්ට අනුදැන වදාරපු නිසා තමයි අපි මේ සිව්පසය ලබන්නට සුදුසු වෙන්නේ. ඒ සිව්පසේ දායාද කරුවන් බවට පත් වෙනවා. ඇත්තටම ඉතින් මේ දායාද කරුවන් කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා. නමුත් කල්යාණ පුතග්ජන භික්ෂුවත් මෙතනට අයිති වෙනවා. ඊළඟට මේ සිව්පසයට ඇත්තටම ස්වාමි වෙන්නේ ඒ සිව්පස කෙලෙස් රහිතව වළඳන්නා වූ රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරපු නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සිව්පසය ලැබෙන්නේ. ඒ නිසා යම් භික්ෂුවක් සිල්වත් භික්ෂුවන්ට තමයි සිව්පසය අනුදැන වදාරන්න යෙදුනේ. යම් කිසි භික්ෂුවක් දුසිල්වත් ඉඳගෙන සිව්පසය පරිභෝග කරන ඒ භික්ෂුව අයිති වෙන්නේ තෙය්‍ය පරිභෝගයට. ඉතින් සිල්වත් භික්ෂුවක් අතින් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් ඒ භික්ෂුන් වහන්සේ ස්වල්පයක් යම් සුළු හෝ මොහොතක් මෛත්‍රී භාවනා ආදී වැඩිම සිද්ධ කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ දායකයන් විසින් පූජා කරන දානය වළඳන්නට සුදුසුයි. ණය නැතුවේ දානය වළඳන්න සුදුසුයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එයින් අදහස් කරන්නේ නැහැ තමන්ගේ ප්‍රතිපත්තිය ලිහිල්ව ගන්නටයි කියලා. තමන්ට හැකි පරිදි පුළුවන් උපරිමයෙන් තමන් සීල ආරක්ෂා කිරීම, සමත විදර්ශනා භාවනා වැඩිම කියන එක සිද්ධ කළ යුතු වෙනවා. යම්කිසි භික්ෂුවක් සුළු හෝ මොහොතක් මෛත්‍රී ආදී වඩනවා නම් ඒ භික්ෂුව දායකයන් විසින් පූජා කරන දානේ පිළිගැනීමට සුදුසුයි. ඒ භික්ෂුව නොසිස්ව ගුණයෙන් නොසිස්ව දානේ වළඳනවායි කියලායි දක්වලා තියෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති වරදම ලංකාවේ ඔය හුරු වෙලා තියෙන්නේ දායකයෝ වන්දනාමාන කරනකොට දානේ පූජා කළත් සූපත් වේවාදී කියන්ට හුරු වෙලා තියෙන්නේ මේ නිසා වෙන්නට ඇති. ඉතින් ඒ විදිහටම තමයි මේ සූත්‍රයේ ඊළඟ පද දෙක අපි කලින් කතා කළා වගේ
මෙත්ත චිත්තං ආසේවති කියලානේ තියෙන්නේ. ඊළඟ සූත්‍රයේ තියෙන්නේ මෙත්ත චිත්තං භාවේති. භාවේති කියලා කියන්නේ වඩනවා. ඊළඟට මෙත්ත චිත්තං මනසිකරෝති. නැවත නැවත මෙනෙහි කරනවා. මේ භික්ෂුව ධානයෙන් නොසිස්ස වාසය කරනවා. බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනාව සිද්ධ කරනවා. දායකයන් විසින් පූජා කරන සිව්පසයේ දාණය වළඳන්නට සුදුසුයි කියලා තමයි දේශනා කරන්නට යෙදුනේ. ඒකට මේ සූත්‍රයෙන් දේශනා කරන්නට යෙදුනේ මේ ශාසනය තුල පින්නතුනි තමන් හැකි පමණින් සිල් ආරක්ෂා කරමින් ගුණධර්ම වඩමින් සිටිනවා නම් මේ භික්ෂුවට මේ ශාසනයේ පිහිටක් තියෙනවා කියන කාරණය. මේ අපි වෙන වැරදි විදිහට ගන්න හොඳ නැහැ මේ ප්‍රතිපත්තිය ලිහිල් කරනවායි කියලා. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක් සිල් ආරක්ෂා කරගෙන සුළු හෝ තරමින් මෛත්‍රී භාවනාවක් වඩනවා නම් මේ භික්ෂුව දායකයන් විසින් පූජා කරන සිව්පසෙයි පිළිගන්න සුදුසුයි කියලායි දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා නැවතත් අපි කියන්නේ මේ සූත්‍රය ලිහිල් වරගෙන මේ ප්‍රතිපත්තිය දුර්වල කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නදහස් කරේ. තමන්ගේ යම් අඩුපාඩු තියෙනවා නම් තමන්ගේ හිත දුර්වල කරගෙන තමන් පසුතැවීමට ලක් වෙන්න හොඳ නැහැ. මෙහෙම ශාසනයක් අපිට දීලා තියෙන්නේ. මෙබඳු අස්වැසිල්ලක් පවා තියෙන ශාසනයක්. ඒ නිසා අපිට දිනෙන් දින තව තවත් අපේ ගුණධර්ම දියුණු කරගෙන අපිට ඉස්සරහට යන්නට පුළුවන්. පරාජිකා වෙච්ච භික්ෂුන් වහන්සේලාත් දිව්‍ය ලෝකෙට ගියා නම් මාර්ගඵල සාක්ෂාත් කරා නම් කුඩා අණු කුඩා ඇවත් සිද්ධ වෙන යම් විටින් විට සිද්ධ වෙන භික්ෂුන් වහන්සේලා ඒ නිසා තමන්ගේ හිත පසුතැවීමටපත් කරලා තමන්ගේ පැවිද්ද ගැන කලකිරීමක් ඇති කරගන්නට හොඳ නැහැ. උන්වහන්සේලාට මේ සූත්‍රයන් කතාවස්තු උපමාවට උදාහරණයට අරගෙන අපේ ජීවිතය දවසින් දවස අපිට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු කරගන්න පුළුවන් කියන අදිෂ්ඨානය වීරිය ඇති කරගත යුතු වෙනවා. අද දිනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ සිතේ වේගයේ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. ඒ වගේම සිත ප්‍රභාෂවරයි. ඒ ප්‍රභාෂවර සිත ආගන්තුක ක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. ඒ වගේම ඒක පරියාපන්න වශයෙන් ගත්තට පස්සේ කුසල් තිත් ඇති වෙනකොට සම්පූර්ණ පරම්පරාවම පිරිසුදු වෙනවා කියලා අපි සලකනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අග්ගිඛන්දම සූත්‍රයේ දේශනා කළාට පස්සේ වෙච්ච සිදුවීම අරමුණු කරගෙන චූලාච්චරා සංඝාත සූත්‍ර කියන මේ සූත්‍ර තුන දේශනා කළා. සුළු වශයෙන් හෝ මෛත්‍රිය වඩනවා නම් මේ භික්ෂුවට ශාසනයේ සිව්පසෙයි පිළිගන්නට සුදුසුයි කියලා දේශනා කරන්නට යෙදුණා. මේ සම්බන්ධයෙන් මේ පින්නතුණු ගැටලු තිබෙනවා නම් ඒ ගැටලු විමසීම සඳහා අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ මට අර පළවෙනි සූත්‍රයේදී පොඩි ගැටලුවක් ආව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කිව්ව අර ප්‍රභාස්වර සිත භවයේ පළවෙන භවාංග සිතද නැත්නම් ප්‍රතිසන්දි සිතද ස්වාමීන් වහන්සේ? ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වනේ අර අකුසල් සිතුවිල්ලක් ආපු ගමන්ම ඒ ප්‍රභාස්වර සිත කිලිටි වෙනවා කියලා. එතකොට දැන් මම ඉගෙනගෙන තියෙන්නේ දැන් භවයේ අලුත් භවයක පළවෙනි ප්‍රතිසන්දි සිතෙන් පස්සේ භවාංග කෘත්‍යයෙන් සිත් 15ක් හෝ 16ක් ඉපදිලා ඊට පස්සේ ඒ අලුත් භවයේ ආරමුණු කළා මනෝද්වාර වර්ජනයක් උපදිනවා. ඊට පස්සේ භවයට ඇලුම් කිරීම වශයෙන් යවන් සිත් උපදිනවා කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රභාස්වර කියන එක ඒ කියන්නේ එතනදීම කිලිට වෙනවා නේද? ඒ කියන්නේ එතකොට ලෝභයනේ. දැන් ඇලුම් කිරීම කියන්නේ ලෝභයනේ. එතකොට එතෙන්දීම කිලිට වෙනවද ස්වාමීන් වහන්සේ? මෑණියෝ කාරණේ හරි මට කියද්දි වැරදුනා. පළවෙනි සිත ඇත්තටම ප්‍රතිසන්දි සිත ඊට පස්සේනේ භවංග සිත් ඇති වෙන්නේ 15ක් හෝ 16ක්. ඊට පස්සේ ඒ භවයට ඇලුම් කිරීම වශයෙන් අනාගාමී ලෝකෙ ඉපදුනත් ඒ රූප භවයට ඇලුම් කිරීම වශයෙන් තමන් උපදින භවයට ඇලුම් කිරීම වශයෙන් ලෝභ ජවන සහිත චිත්ත වීතියක් යනවා. ඉතින් සිත කිලිට වෙනවා කියන එක ඒයින් සිද්ධ වෙනවා. මෙතනින් අපි සූත්‍රයට ගන්නට ඕනේ සිත කිලිට වෙනවා කියන එක අපිට නවත්තන්නට බෑ. ඒ සිත කිලිට වෙනවා කියන කාරණේ චිත්ත ප්‍රවෘත්ති අපි දැනගන්නට ඕනේ. දැන් බලන්න හොඳට මෙතන සූත්‍රයේ තං අස්තුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති. ඊළඟට තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති. ශ්‍රුතවත් ආර්ය ශාවකයන් වහන්සේ මේ කාරණේ දන්නවා. එතකොට මේ චිත්ත ප්‍රවෘත්ති පිළිබඳ චිත්ත ප්‍රවාහය පිළිබඳව දන්නවා. එතකොට තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනාත්ථීති වදාමි. එනිසා සිත අපට කිසිම මොහොතක අප යම් භවයක උපත ලැබුවා නම් ඒ භවයට ඇලුම් කිරීම වශයෙන් භවනිකාන්තික වශයෙන් ඇතිවෙනා වූ ලෝභය ඒ භවනිකාන්තික චිත්ත වීතිය පහළ වෙනවා කියන එක අපිට වළක්වන්නට බෑ. ඒක අනාගාමී ආරයන් වහන්සේටත් වෙන දෙයක්.
ඉතින් අපි දැනගන්නට ඕනේ මේ චිත්ත ප්‍රවාහය පිළිබඳව, චිත්ත ප්‍රවෘත්තිය පිළිබඳව, චිත්ත වීතියන්ගේ ඇතිවීම පිළිබඳව, ඒ වගේම සිතේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැනගන්න කෙනාට තමයි සිතේ භාවනාවක් තියෙන්නේ. භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව. උද්‍යව්‍ය දර්ශනය, භංග දර්ශනය ඇති කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දැනුම තියෙන කෙනාට. ඒ නිසා තමයි ඒ දැනුම ප්‍රයෝගික කරගෙන මේ පුද්ගලයාට මේ චිත්ත ප්‍රවෘත්තිය නවත්වන්නට, අරියත්වේ සාක්ෂාත් කරගන්නට හැකියාව තිබෙන්නේ. නිසා අපිට කිලිටි වෙනවා කියන එක අපිට පාලනයේ තියෙන දෙයක් නෙමෙයි. ප්‍රතිසන්දි අවස්ථාවෙන් පස්සේ පහරනවා කියන එක. නමුත් එයින් පස්සේ අපිට අපේ නුවණ යෙදෙව්වොත්, අපි යෝනිසෝ මනසිකාරය යෙදෙව්වොත් අපිට පුළුවන් වෙනවා අපේ සිත කිලිටි වෙනවා කියන එක නවත්තන්නට. වහන්සේට බොහෝම පිං සිදු වේවා ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ඇත්තට අහලා තිබුණේ මේ පවාංගසිත ප්‍රභාස්වරයි කියන කොටස තමයි වැඩි හැටියෙන් අත්‍තර අද තමයි මට නම් වොක් කළාට මේ ආගන්තුක උපක්‍රේෂ නිසාර භවාංගසිත කිලුට වෙනවා කියන එක දැනගන්න ලැබුණේ. එතන තිතතර භවාංග සිත පමණක් නෙවෙයි චිත්ත වීතිය මේ සංතානයම කිලුට වෙන බව තමයි බුදුහාමුදුරේ දේශනා කළේ. අතර එහෙම බැලුවම අපේ සිත අපේ භවාංග සිත හැමතිස්සෙම උපක්ලේශ වලින් මේ කිලුට වෙන ගතියක් තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. අපි නිකන් ධර්මයක් අහන වෙලාව නැත්නම් මාල් පූජා කරන වෙලාව පොඩි භාවනාවක් කරන වෙලාව වරුණා අනිත් කාලයක්ම එහෙම මේ කිලුට වෙන ගතියක් තමයි ස්වාමීන් වහන්සේ පෙනෙන්නේ. එහෙම හරිද ස්වාමීන් වහන්සේ මේක? ඇත්තටම අපි ෂණ වශයෙන් හිතුවොත් නම් ඒ කාරණේ දැන් අපි කලින් කතා කරේ මෙතන ෂණ වශයෙන් හිතනකොට අපේ භවාංග සිත කිසිම මොහොතක කිලිටු කරන්නට බෑ. නමුත් අපි මෙතන කතා කරන්නේම පරම්පරාවක් වශයෙන්. අපි අර කතා කරේ උදාහරණයක්. එතකොට අම්මලා තාත්තලා ගුණවත්. නමුත් දරුවෝ කරන වැරදි නිසා අම්මලා තාත්තලාට ඒ පරම්පරාවේ කීර්තිය අඩු වෙනවා. ඇත්තටම අම්මලා තාත්තලා කිසි වරදක් කරලා නෙමෙයි. මෙතන භවාංග හිත කියන්නේ භවාංගිත හිතේ අකුසල චෛතසික පහළ වෙලා නැහැ. නමුත් එයාට පස්සේ පහළ වෙච්ච අකුසල ජවන නිසා අපි මේ සම්පූර්ණ චිත්ත වීතිය මෙහෙ නැත්තම් ඒ චිත්ත වීති ගොඩම කිලිටුණයි ලෙස සලකනවා. අපි කලින් කතා කරේ ණය ක්‍රමයක් මේ සන්තති පරියාපන්නේ කියලා. ඒ නිසා අපි හිතේ කලකිරීමක් ඇති කරගන්නට හොඳ නැහැ. නිරන්තරයෙන් අපේ මේ භවාංග සිත අපිරිසුදු වෙනවා කියලා. එහෙම දෙයක් ඇත්තරම ෂණ පරියායෙන් ගත්තට පස්සේ එහෙම දෙයක් නැහැ. අපිට මේ සූත්‍රය අපි අර්ථ දෙන්නේ සන්තති පරියාපන්න වශයෙන්. ඒ නිසා අපේ සිතේ අකුසල් සිත් ඇති වෙනවා කියලා යම් මොහොතකට ඒ නිසා අපි කලකිරීමක් පසුතැවීමක් ඇති කරගත යුතු නැහැ. මොකද අපිට පුළුවන් වෙලාවට අපි භාවනා ආදී කරනවා, දන් දෙන සිල් ලකින, බුද්ධ වන්දනා ආදී කරන නිසා අපි පසුතැවීමක් ඇති කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ එතකොට චුතිසිතයි භවංගසිතයි ප්‍රතිසන්දි සිතයි භවංගසිතයි චුතිසිතේ ආරම්මණය එකද ස්වාමීන් වහන්සේ? ඔව් එක භවයක් සම්බන්ධයෙන් එක ආරම්මණයක් තමයි තියෙන්නේ. ප්‍රතිසන්දි සිතයි භවංගසිතයි චුතිසිතයි. එයාගේ කරන කෘත්‍යයන් නිසා තමයි ඒකට නම් දීලා තියෙන්නේ. පටිසන්ධි කියලා කියන්නේ ඊට කලින් භවයයි අලුත් භවයයි එකට එකතු කරන නිසා තමයි පටිසන්ධි කියලා කියන්නේ. භවාංග කියලා කියන්නේ භවයේ පැවැත්වීම වශයෙන් අංගයක් වන නිසා භවාංග කියලා කියනවා. ඊළඟට ඒ නාම රූප පරම්පරාවේ අවසානයේ වන අර්ථයෙන් ඒ සිතට චුතිසිත කියලා කියනවා. එකම සිත තමයි පහළ වෙන්නේ. ඒතකොට එකම ආරම්භණය තමයි තියෙන්නේ. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් තමයි තියෙන්නේ. එහෙමයි සම්මාස බහල්තේ තේරෙන සම්මාස බොහෝ පින් සම්මාස අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට අර සිත පිරිසිදුයි කියලා ගන්නකොට එතන භවංග සිතේ කියලා ගන්නේ එක පරියායකින්. හැබැයි ඊට පස්සේ ඒක අර බාහිර අක්ෂර වලින් මේ පිළිටු වෙනවයි කියලා ගන්නවට ගන්නේ සම්තති වශයෙන් තව පරියායක. ඒකට එතන පොඩි කියන්නේ දැන් දෙක පැහැදිලි කරගන්න පරියාය දෙකකින් ගතියක් වෙනව නේද ස්වාමීන් වහන්සේ? නැහැනේ. අපි ජවනයේ වශයෙන් ගත්තට පස්සේ කුසල ජවන පහළ වෙන චිත්ත වීතියක් අපි ඒ සම්පූර්ණ චිත්ත වීතියම සලකන්නේ පිරිසුදු ලෙස.
අකුසල ජවන පහළ වෙන චිත්ත වීතියක් අපි සලකන්නේ සම්පූර්ණයෙන් අපිරිසුදු ලෙස. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ ඒ පරයයන් ගත්තට පස්සේ සූත්‍ර දෙකේම අපි එකම ණය ක්‍රමය තමයි යොදාගෙන තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ සමහර තව පොඩි ගැටලුවක් අද ඒ ඔබ වහන්සේ දේශනා කරන විදිහ තමයි ස්වාමීන් වහන්සේ මේ මම අහලා තිබුණු විදිහට අර මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මේ සීලය කැඩුනොතින් ආයිත් මේ බුද්ධ ශාසනයේදී මේ වික්ෂුවක් විදිහට ඉන්න බෑ කියලා අහලා තියෙන පරාජිතා වුණොත් එතකොට සාමණේර කියනකොට ඒ වික්ෂුව ඒ මම අහපු එක වැරදිද එහෙම සාමණේර විදිහට ඉන්න පුළුවන් කියන එක වික්ෂුවත්වයම නේද ස්වාමීන් වහන්සේ? දැන් මේ පින්නතුන් දන්නවා ඇතිනේ දැන් ඔය සාමණේර කියලා කියන්නේ සාමණේර ශික්ෂාපද 10 තියෙනවනේ. ඒ සාමණේර ශික්ෂාපදයේ 10 සාමණ සමාදන් වෙලා ඉන්න පොඩි හැමදෙරණ තමයි අපි කියන්නේ සාමණේර ස්වාමීන් වහන්සේලා කියලා. උපසම්පදා වීමක් කියලා එකක් දන්නවනේ නේද? භික්ෂුන් වහන්සේලා සීමාවට එක් කරගෙන ගිහිල්ලා කර්ම වාක්‍ය කියලා උපසම්පදා කිරීමක් කියලා එකක් කරනවනේ. ඒ උපසම්පදා කරාට පස්සේ තමයි මේ භික්ෂුව පරාජිකා සතර ඇතුළු ඊළඟට ප්‍රාතිමෝක්ෂ සීලය ප්‍රධාන ශික්ෂාපද 220ක් ඇතුළු ඛණ්ඩකවල තියෙන අප්‍රමාණ දහස් ගාණක් ශික්ෂාපද ආරක්ෂා කරන්නට බැඳී සිටින උපසම්පදාවෙන් පස්සේ. ඒතර උපසම්පදා භික්ෂුවක් යම් හේකින් මේ පරාජික හතරෙන් එකක්. ඒ කියන්නේ මෛතුන ධර්මයේ හැසිරීම, අදාළ වියදමක්, ඒ කියන්නේ අදාළ ප්‍රමාණයේ සොරකම් කිරීම, තමන්ගේ නැති උත්තර මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම, මිනිසෙක් මැරීම කියන මේ හතරෙන් එකක් කළොත් එහෙම මේ භික්ෂුව පරාජිකා වෙනවා. ඒතකොට මේ පරාජිකා වෙච්ච භික්ෂුවට මේ ශාසනයේ පිහිටක් තියෙනවා. ඒ පිහිට තමයි ඒ භික්ෂුව තමන්ගේ පරාජිකා වෙච්ච බව පිළිගන්නට ඕනේ. පිළි අරගෙන ඒ භික්ෂුවට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්කෝ සාමණේර වෙලා ඉන්නට පුළුවන්. එහෙම නැතිනම් ඒ භික්ෂු එයා ගිහි වෙලා තමන්ට දාන ආදී කුසල ධර්මයක් කරගෙන ඉන්න පුළුවන්. බුදුරණවහන්සේ කෙලින්ම සාමණේර භූමියේ හෝ එහෙම නැත්නම් ගිහි භූමියේදී තමන්ට ಗುಣධර්ම පුරන්න අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ නිසා මහත්මයා අහලා තියෙන විදිහට අනුව නෙමෙයි ධර්මයේ විනය පිටකේ තියෙන්නේ. පරාජික වුණාට පස්සේ හැබැයි තමන් වරද පිළිගන්න ඕනේ. පිළි අරන් සාමණේර කෙනෙක් වශයෙන් හෝ ඉන්නට පුළුවන් නැතිනම් ගිහි කෙනෙක් වශයෙන් හෝ තමන්ට සීලාදී ගුණ ධර්මයන් පුරන්න පුළුවන්. පරාජිකා වෙලා තමන් වහගෙන හිටියොත් එහෙම ඒ අපායගාමී අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ හරියම බරපතල කාරණයක්. එහෙම සමහර එහෙම නම් මම කියන්නේ මම අහලා තියෙන මේ විදිහට වෙන්න සමහර විට මේ කියන්නේ නැවත උපසම්පදා වෙන්න පුළුවන්ද එහෙම ඉඳලා බෑ පරාජිකා වෙච්ච භික්ෂුවකට මේ ශාසනයේදී නැවත උපසම්පදා වෙන්නට බෑ. මේ ජීවිතේ නැවත උපසම්පදා වෙන්නට බෑ. එහෙමයි සමහර එතකොට මේ නිහි අය දසසිල් සමාදන් වෙලා ඉන්න අය ඉන්නෝනේ ඒකෙයි සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අතර වෙන يعني සීල සම්බන්ධයෙන් වෙනසක් නැද්ද ස්වාමීන් වහන්සේ දෙකම එකයිද? වෙනසක් තියෙනවා. විශාල වෙනසක් තියෙනවා. ඒක තමයි ගිහි සීලය ඕන කෙනෙකුට සමාදන් වෙන්නට පුළුවන්. තමන්ට පෞද්ගලික ගුණ සමාදන් වෙන්න පුළුවන්. සාමණේර පැවිද්දක් ලබනවා කියලා කියන්නේ තමන්ගේ ගිහි සැප සම්පත් බන්ධන සියල්ල අයින් කරලා තමන් වෙනම නෛෂ්ක්‍රම්‍ය ජීවිතයකටපත් වෙනවා. ඒක එකක්. අනික් කාරණේ තමයි තමන්ට තනියෙන් සිල් සමාදන් වෙන්නට බෑ. බුදුරජාන් වහන්සේගේ අඛණ්ඩව පැවති උපසම්පදා භික්ෂුවකගෙන් තමයි සුදුසු. එයත් හැමෝගෙම බෑ. ආචාර උපාධ්‍යත්වයට සුදුසු උපසම්පදා භික්ෂුවකගෙන් තමයි පැවිද්ද ලබා ගන්නටත් ඕනේ. ඊළඟට මේ භික්ෂුවට තියෙන ශික්ෂාපද 10 විතරක් නෙමෙයි. තව තියෙනවා සේකියා ශික්ෂාපද කියලා. තව තියෙනවා ඛණ්ඩක වත් පිළිවෙත් කියලා. මෙන්න මේ සේකියා ශික්ෂාපද ඛණ්ඩක වත් පිළිවෙත් ඇතුළු තව බොහෝ ශික්ෂාපද සාමණේර හිමිවරුන් හා සම්බන්ධයි. ඒ නිසා දසසිල් සමාදන් වෙන ගිහි උපාසක මහත්මයෙකුගේ දසසිල් සාමණේර දසීල ආරක්ෂා කරන සාමණේර හිමි නමකගේ අතිවිශාල වෙනසක් තියෙනවා. අනික උන්වහන්සේ විශාල කැපකිරීමක් කරලා ඉන්නේ. උන්වහන්සේ දීර්ඝ කාලයක් ඒ සීලය ආරක්ෂා කරනවා. ගිහි කෙනෙක් එක දවසක් දෙකක් වගේ ආරක්ෂා කරන්නේ. ඒ නිසා ආරක්ෂා කරන කාලය සම්බන්ධයෙන් වගේම උන්වහන්සේ කරපු කැපකිරීම සම්බන්ධයෙන් සීලය ලබා ගැනීමේ තමන් ශාසනයට වගකීම සම්බන්ධයෙන් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අතිවිශාල වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි අපි සාමණේර හිමිවරුන්ට පවා ගිහි දසසිල් සමාදන් වෙච්ච කෙනෙක් වන්දනා මාන ආදී කරන්නේ. උන්වහන්සේ සීලෙන් උසස්. එහෙම ස්ථානද බොහොම පිළිතරවන් තමයි. අවසරයි සවිනාස එතකොට ඇවැත්තක් තුනම ගන්න ඇවැත් දේශනා කරනවා කියලා සමාගන්නා කියන්නේ මොකද සවිනාස?
ඒ කියන්නේ අපි ඇවත් කොටස් කරලා තියෙනවානේ. ඇවත් කොටස් කරලා තියෙනවා පරාජික ඇවත් කියලා තියෙනවා. සංඝාදිශේෂ කියලා තියෙනවා. නිස්සග්ගී පාචිත්‍ය කියලා තියෙනවා. පාචිත්‍ය කියලා තියෙනවා. දුෂ්කර දුබ්භාසිත කියලා තියෙනවා. මේකෙන් පරාජිකා වුණොත් එහෙම මේ භික්ෂුවට තමන්ගේ පරාජිකා වෙච්ච බව පිළි අරගෙන එක්කෝ කලින් කියෝ වගේ සාමනීර වෙන්න පුළුවන්, ගිහි වෙන්නට පුළුවන්. ඊළඟට බරපතල ඇවත් තමයි සංඝාදිශේෂ කියන ඇවත්. මෙන්න මේ සංඝාදිශේෂ කියන ඇවත් තියෙනවා භික්ෂුන් වහන්සේලාට 13ක්. මේවා වුණොත් එහෙම ඇවත් දෙසීම කෙනෙක් කරලා විතරක් බෑ. ඒ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්න තැනකට ගිහිල්ලා තමන්ගේ වරද ප්‍රකාශ කරලා ඊළඟට තමන් ගොඩාක් වත්පිළිවෙත් පුරන්නට ඕන. දැන් වෙනදා අපි හිතමුකෝ මේ භික්ෂුන් වහන්සේ වස් 10ක් 15ක් ගිය කෙනෙක් කියලා. ඒ වත්පිළිවෙත් පුරන කාලේ ඒ පිරිසේ අන්තිමටම යන්න ඕනේ. දානශාලාවේ අන්තිමට වාඩි වෙන්න ඕනේ. තමන් දඬුවමක් විඳින්න ඕනේ යම් කාල පරිච්ඡේදයක්. ඒ දඬුවම වින්දට පස්සේ තමයි සංඝයා කර්ම වාක්‍ය කියලා නැවතත් ඒ දඬුවමෙන් නිදහස් කරන්නේ. හරියට ඒ වත්පිළිවෙත් පුරන්නට ඕනේ. ඒ තමයි සංඝාසය වැටුණාට පස්සේ. ඊළඟට නිසගි කියලා කියන්නේ අපිට පරිභෝග කරන්න අකැප දේවල් තියෙනවනේ. අපි ගත්ත මුදල් එහෙම. දැන් මේ වගේ දේවල් පාවිච්චි කරලා පස්සේ ඒක අපි සම්පූර්ණයෙන් අත්හරින්න ඕනේ. අත්හැරලා නැවත ඇවැද්දසන්නට ඕනේ. ඒ වගේම තව මේ අකැප දේවල් විතරක් නෙමෙයි අපේ සිහි අඩුවීම නිසා අපි හරියට අපේ සිවුර අපි ළඟ තියාගත්තේ නැතුව හිටියොත්, වැඩිපුර සිවුරු තියාගත්තොත්, ඒ වගේම වැඩිපුර පාත්‍ර තියාගත්තොත් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට වෙනවා නිසගිය ඇවත් කියලා කොටසක්. එතකොට මේ වස්තු අපි සංඝයාට එහෙම නැත්නම් ඒක භික්ෂුවකට කියලා ඒ අපි අත්හැරලා ඇවත් දෙසන්නට ඕනේ. ඒ සාමාන්‍ය පචිති කියන ඇවත් වල වැඩි ටිකක් ලොකුයි. ඒ නිසා මේ වස්තුව අපි අයින් කරලා ඇවත් දෙසීම නිසගි පචිති කියලා කියනවා. ඊළඟට මෙතනින් එහාට තියෙන පාචිත්‍ය දුෂ්කට දුබ්භාසිත කියන මේ ඇවත් ඊළඟට ඊට වැඩිය ඉහළ තියෙන තුල්ලච්චය කියන ඇවත් තියෙනවා. මේ ඇවත් සියල්ල අපිට ඇවත් දෙසීම කියන එක කරන්නට පුළුවන්. ඇවත් දෙසීම කියන එක අපිට පුළුවන් සංඝයා ඉදිරියේ කරන්න පුළුවන්, භික්ෂුන් දෙතුන් නමක් ඉදිරියේ කරන්න පුළුවන්, එක භික්ෂුවක් ඉදිරියේ කරන්නත් පුළුවන්. ඒ නිසා අපි අද වර්තමාන හුරුලා තියෙන භික්ෂුවක් ළඟට ගිහිල්ලා තමන් ඇවත් දෙසීම කෙනෙක් කරලා ඒ ඉතිරි ඇවත් වලින් පිරිසුදු වෙන එක. ඉතින් ඕක තමයි අපි ඇවත් දෙසලා පිරිසුදු වෙනවා කියලා කියන්නේ. සියලු ඇවත් වලින් අපිට ඇවත් දෙසලා පිරිසුදු වෙන්නට බෑ. අර කලින් කියපු සංඝාසිත ඇවත් එහෙම දඩුවම් විදලා විනය කර්ම කියලා තමයි, විනය කර්ම වාක්‍ය කියලා තමයි පිරිසුදු වෙන්නට ඕනේ. ඔය තමයි අපේ ශාසනයේ තියෙන වැරදි වලින් ඇවත් වලින් පිරිසුදු වෙන්න තියෙන ක්‍රමය. මම හිතන්නේ පැහැදිලි ඇති. මේ ස්වාමීන් වහන්සේ ගොඩක් දේවල් දැනගත්තා. තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නැවතත් මම අහන්න ඕන මේ දැන් අර එහෙම අර සිත කුසල් වලට යන නිසා නිතර බුදු ගුණ මෛත්‍රිය වාගේ ඒ මනස්කාරයක ඉන්නවනම් ඒක ටිකක් මගහරවා ගන්න පුළුවන් නේද කියන එක තමයි පළවෙනි එක. දෙවෙනි එක සාමාන්‍යයෙන් දැන් ඒක කියන්න මම ආස නැති වුණත් මම ඒක පොඩ්ඩක් දැනගන්න අහන්න ඕන. මේ ඔය වාගේ සංඝයා වහන්සේලා අර මන් දන්නේ පරාජිකා වුණත් මන් දන්නේ නමුත් ලංකාවේ දැන් මේ එක නිකායක ඉඳලා ඊට අනිත් නිකායේ උපසම්පදාව ලැබෙනවා. ඒ වගේ දේවල් එහෙමත් තියෙනවා පිටිපස්සෙන් සාමාන්‍යයෙන් ඒක එහෙම පුළුවන් දෙයක් නෑ සාමාන්‍යයෙන් ඒක තමයි දෙවෙනි එක. මෑනියෝ ඉතින් අපිට අපේ සිත අකුසලයෙන් වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය තමයි නැවත නැවත කුසල ධර්මයන් යෙදීම. අපි කලින් කතා කළා වගේ අකුසල ධර්මයන් ඍජුව විරුද්ධ කුසල කර්මය කිරීම යම් හෝ කුසල කර්මයක් කිරීම අයිති වෙනවා. ඉතින් ඒ අනුව Tamanට ගැළපෙන කුමන හෝ සමති විදර්ශනා භාවනාවක් නිරන්තරයෙන් වුණු පුරුදු කිරීම, මෛත්‍රිය වේවා, අසුභයක් වේවා, බුදුගුණ වේවා, මේ කුමන හෝ භාවනාවක් කිරීම තුළින් අපේ සිත නැවත නැවත අකුසලයට යන එක අපිට වළක්ව ගන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි ඉතින් යම් කිසි භික්ෂුවක් පරාජිකා වෙලා නැවත Taman නිකාය මාරු කරලා උපසම්පදා වුණයි කියලා උපසම්පදාව පිහිටන්නේ නැහැ. නමුත් යම් භික්ෂුවක් Tamanට නිකාය මාරු කරගන්න උවමනා වෙලා ඒ භික්ෂුන් වහන්සේ තමන්ගේ උපසම්පදාව ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ උපසම්පදාව ඉවත් කරලා ප්‍රතික්ෂේප කරලා නැවත උපසම්පදා වෙන්නට පුළුවන්. එහෙම උපසම්පදා වීම තුළින් නිකාය මාරු කරයි කියලා ඒ භික්ෂුවට උපසම්පදාවට වරදක් වෙන්නේ නැහැ. තව භික්ෂුවක් උපසම්පදාව තියාගෙනම අපි කරනවා දල්හි කර්ම කිරීම කියලා එකක් කරනවා. ඒ කියන්නේ උපසම්පදාව තමන්ගු තියෙනවා. අපි හිතමු වස් 5යි කියලා. නමුත් ඒ භික්ෂුවට දැන් නිකාය මාරු කරගන්න උවමනා වෙලා තියෙනවා. නිකාය මාරු කරගන්න උවමනා වෙලා ඒ භික්ෂුන් වහන්සේ නැවත වතාවක් තමන්ගේ ගුරුවරුන්ගෙන් එහෙම අවසර ඉල්ලගෙන ඒ භික්ෂුව දල්හි කර්මය තුලින් අර නිකායට ඇතුළත් වීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් භික්ෂුවගේ
වස් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ ඒ Tamanට තියුණු පෙරවස් ගාන අනුව මේ භික්ෂුන් වහන්සේට වාසය කරන්න පුළුවන්. ඒ නිසා නිකාය මාරු කිරීම කියන එක වරදක් නෙමෙයි. වරද වෙන්නේ පරාජිකා වෙලා ඉඳලා නිකාය මාරු කරලා නැවත උපසම්පදා වීම තුලින් තමයි වරදක් වෙන්නේ. ඒ තුලින් Tamanට උපසම්පදාව පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ විනයානුකූලව. වහන්සේට බොහොම අපි අදාළ නැති ප්‍රශ්න වහන්සේගෙන් ආදායි වහන්සේ උත්තර දෙනවා වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්සේ. අතරවසන්න සම්මත මේ මට මේ චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ එක දේශනාවක් මම අහලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මම එක උප්පත්තියකට එන්නේ රුවන්වැලිසෑය වගේ නිමිත්තක් අරගෙන නම් ඒක ඒ භවය පුරාම ඒක ඒ භවංග චිත්තය ඒ භවය පුරාවට මේ රුවන්වැලිසෑයටම තමයි දැන් මම නිදා ගන්න වෙලාවකට හරි ඒ හැම අවස්ථාවකටම භවංග චිත්තය එන්නේ රුවන්වැලිසෑය කියන චිත්තේ ඉඳන්ද මේ අපේ හිත කිලිටි වෙන්නේ ඒ වගේ. එතකොට ඊළඟට මට ඊළඟ භවයේ චුතියක් එනකොට හිතන්නකෝ අපි උදාහරණයක් විදිහට දලදා මාලිගාව වගේ මතක් වුණා කියලා දන්ත ධාතු. එතකොට එතෙන්දිත් ඒ භවංග සිත දිගටම ඒ භවය පුරා පවතින්නේ ඒ භවංග චිත්තයද කියන එක තමයි එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් උදාහරණයක් විදිහට අර මොව පැටියෙක් මරපු මොව දෙනක් කියන්නේ පැටියෙක් ඉන්න මොව දෙනක් මරපු මිලක්කතිස්ස වැද්දට වගේ අර ඒ තනිකරම ඒ භවංගයේම වෙනස් වීමක් දෙතන සිද්ධ වුණේ යාට ඒ පේන දේවල් මේ වතුර පේන්නේ නැති වීම වගේ දේවල් ඒ භවංගයේම දේ වෙනස් වුණේ කියලා අන්නේ ප්‍රශ්න දෙකට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි සාමි. මේ මහත්මයා කතා කළේ භවංග සිතේ ඇත්තටම අරමුණ ගැන කතා කළේ. යම් එක ජීවිතයකදී එක භවයක් අපි සැලකුවොත් එහෙම ප්‍රතිසන්දියත් චුතියත් අතර තියෙන එක භවයක් සැලකුවොත් මේ භවයේ පහළ වෙච්ච ඒ භවංග සිත එකම සිතක්. අපි හිතමුකෝ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිතක් කියලා හිතමුකෝ. එතකොට ඒ හිතම තමයි ප්‍රතිසන්දි හිතත්, ඒ හිතම තමයි භවංග සිතත්, ඒ සිතම තමයි චුති සිතත් වෙන්නේ. ඒ සිතේ යම් අරමුණක් තිබුණා නම් දැන් මහත්මයා කීවා වගේම අපි හිතමුකෝ ඒ ප්‍රතිසන්දි සිතේ අරමුණ රුවන්වැලිසෑය කියලා. රුවන්වැලිසෑය Tamanට අරමුණු වෙනවා කලින් ජීවිතයේදී. එතකොට ඒ කලින් ජීවිතයේදී මරණාසන්න ජවන චිත්ත වීතිවල අරමුණු වීම වශයෙන් ප්‍රතිසන්දි සිත වශයෙන් පහළ වෙනවා සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිතත්. ඒ සිතේ අරමුණ රුවන්වැලිසෑය නම් ඒ භවයට අදාළව සියලුම භවංග සිත්වලත් අරමුණ රුවන්වැලිසෑය, චුතිසිතෙත් අරමුණ රුවන්වැලිසෑයමයි. ඒක තමයි පළවෙනි එකට අදාළව අපිට ලබා දෙන්න පුළුවන් පිළිතුර. භවංග සිත කියන එක එක් භවයකට අදාළ වෙනස් වෙන්නේ. ඒ සිතේ අරමුණ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් වෙනවා නම් එය වෙනස් වෙන්නේ නැහැ. ඒක භවයට අදාළව එකම භවංග සිතකුත් ඒ භවංග සිතේ අරමුණත් ඒ විදිහටමයි තමයි පවතින්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? සමිනාසර මිලක්කතිස්ස වැද්දට හරි. එතකොට මිලක්කතිස්ස තෙරුන් වහන්සේ ගිහි ජීවිතය බැලුවොත් එහෙනම් උන්වහන්සේ ඇත්තටම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබිච්ච කෙනෙක්. අපිට කියන්න බෑ සෝමනස්සාගත උපේක්ඛා සහගතද කියලා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් උන්වහන්සේට තිබුණේ ත්‍රි හේතුක විපාක සිතක් තමයි තිබුණේ. ඒකට ඥාන සම්ප්‍රයුක්ත විපාක සිතක් තිබුණේ උන්වහන්සේට. එතකොට අර වෙලාවේ අර මුව දෙන මැරුවට පස්සේ උන්වහන්සේගේ භවංග සිත වෙනස් වීමක් සිද්ධ වුණේ නැහැ. උනේ බලවත් අකුසල කර්මය නිසා Tamanට මේ ජීවිතයේදී බලවත් ditta ධම්ම වේදිනේ විපාකයක් ලැබලා දුන්නා. ඒ නිසා Tamanට වතුර තිබුණත් ඒ වතුර පෙනෙන්නේ නැහැ. ඒ තමන්ගේ කරපු කර්මය නිසා තමන්ගේ කර්මයෙන් තමන්ට වතුර පෙනෙන්නේ නැති බවට පවා අවස්ථාවක් ලබා දුන විපාකයක් ලැබලා දුන්නා. නැතිනම් ඒ වෙලාවේ භවංග සිත වෙනස් වීමක් සිදු වුණේ නැහැ. භවංග සිත වෙනස් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේටවත් කරන්නට බැරි දෙයක්. බුදුරජාණන් වහන්සේටවත් කෙනෙක්ගේ භවංග සිත වෙනස් කරන්නටත් බෑ. තමන්ගේ භවංග සිත වෙනස් කරගන්නටත් බෑ. ප්‍රතිසන්දි සිත තමයි භවංග සිත වශයෙන් පහළ වෙන්නේ. මම කියන්නේ මේ චිත්ත කන වශයෙන් වෙනස් වෙනවා. සිතක් වශයෙන් ගත්තට පස්සේ ප්‍රතිසන්දි භවංග චුති සිත්වල වෙනසක් වෙන්නේ නැහැ එක භවයකට අදාළව. මම හිතන්නේ පැහැදිලි ඇති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නේ තියෙන්නේ අම්බනේ මේ අච්චර සංඝාත වර්ගයේ පළවෙනි සූත්‍රය ඔබ වහන්සේ අද සඳහන් කළේ පබස්සර මිදං වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං
තං අසුතවා පුතච්චනෝ යථා භූතං නප්පජානාති කියන්නේ. ඒක ඔබ වහන්සේ කරපු පැහැදිලි කිරීම මට හොඳටම තේරුණා. ඒ කියන නෙවෙයි මං අහන්නේ. ඇත්තටම මම අහලා තියෙනවා ඔය පදේ අරගෙන ඕක සම්පූර්ණයෙන් විකෘති කරලා අමෘතු විකෘති දහමක් සමහරව ප්‍රකාශ කරනවා. ඒකට සමහරව රැවටෙනවා. මොකද ඒක කියනවා දැන් ඕක බොහොම මේ ප්‍රබාස්තර සහිත බොහොම පිරිසුදු සිතක් ඒක තියෙනවා අපි හැම වෙලෙම අපි තුල. ඉතින් ඒක නිසා ඒක වැහිලා තියෙන වෙනත් නීවරණ ආරාමයේ ඒ ස්තර ඔක්කොම අයින් කරගත්තට පස්සේ ඕක පාදගත්තොත් අර අසුතවා පොතක්ජන භාවයෙන් මිදෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ විකෘති කිරීමක් නේද කියන එක මම නම් දන්නවා. නමුත් මම ඔබ වහන්සේගෙන් අහන්නේ ඒක තවතරක් තහවුරු කරන්නයි අනිත් එක මේ අනිත් අයටත් එක මේ දැනගන්නයි. මොකද මේක මේ කාලේ ජනප්‍රිය වෙලා යන එක්තරා වාදයක් මතයක් බවට පත් වෙලා තියෙනවා. කරුණාකර ඒ ගැන පැහැදිලි කරලා දෙන්න නම් ඔබ වහන්සේට පුළක් පිසිද්ද. මහත්මයා එතකොට දැන් අපි කතා කළානේ අර පරියායක් කතා කරානේ සන්තති පරියාය කියලා. ඒතර සන්තති පරියායෙම තමයි ඒ එක චිත්ත වීතියක් එහෙම නැත්නම් එක වගේ පහළ වෙන චිත්ත වීති පරම්පරාවක් අපිරිසුදු වීම හෝ පිරිසු වීම සලකලා තමයි අපි මෙතන කතා කළේ. එතකොට භවංග සිත කියන එක අපිට එහෙම අලුතෙන් එහෙම වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ භවංග සිත කියන එක ෂණ වශයෙන් ගත්තට පස්සේ ඒ අකුසල චෛතසික ඇවිල්ලා අපිරිසුදු වෙන එක්කුත් නෙමෙයි. ඊළඟට අපි දෙවෙනි වාක්‍යයට යමු. දෙවෙනි වාක්‍යයෙන් තමයි ඊළඟ කාරණේ අපට හොඳට පැහැදිලි වෙන්නේ. යම් කිසි කෙනෙකුට චිත්ත භාවනා විදර්ශනා භාවනාවක් තියෙනවයි කියලා කියන්නේ. එතකොට යා විදර්ශනා වඩන්නේ මොන හිතකින්ද? එතකොට යා විදර්ශනා වඩන්නේ කුසල හිතකින්. එතකොට විදර්ශනා වඩන්නම් එයාට සිතේ ඉපදීම් මිදීම් දෙක දැනගන්නට ඕනේ. එතකොට සිතේ ඉපදීම් මිදීම් දෙක මේ පුද්ගලයාට සන්තති වශයෙන් එවැගේම කන වශයෙන් තියෙන අවබෝධය තියෙන්න ඕනේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිත ඉපදෙමින් බිඳෙමින් යනවා. අන්නේ දැනුම තියෙන්න ඕනේ. ඒ වගේ මේ දැනුම පාවිච්චි කරලා මෙයා විදර්ශනා වඩලා මෙයාට සිතේ තියෙන ඉපදීම් බිඳීම් දෙක කියන මේ උද්‍යව දර්ශනය කියන එක ඇති වෙන්නට ඕනේ. උද්‍යව දර්ශනයෙන් පස්සේ තමයි මෙයාට භංග ඥානය කියන එක ඇති වෙන්නේ. විශේෂයෙන් කතා කරලා තියෙන නැත්නම් බලවත් විදර්ශනාව. එසේනම් සිත පිළිබඳව මෙන්න මේ දැනුම වැදගත් වෙනවා භික්ෂූන් වහන්සේට හෝ ගිහි පින්වතුන්ට විදර්ශනා වැඩිවීමට. එතකොට විදර්ශනා වඩනවා කියලා කියන්නේ මේ භවංග සිත මතු කරගන්නවා කියන එකක් නෙවෙයි. හොඳටම මෙතන බලන්න මේ තං කියන පදේ අපි කොහොමද පැහැදිලි කරේ? තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති කියලා කියන්නේ මෙන්න මේ චිත්ත ප්‍රවාහය. සිතේ ඇතිවීම නැතිවීම ස්වභාවයන්, චිත්ත වීතිවල ස්වභාවයන්. වගේම චිත්ත වීති පරම්පරාව වශයෙන් ඇතිවෙන ගතිය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා. එහෙනම් එසේ දන්නා වූ සිතේ ඉපදීම් බිදීම් එක දන්නා වූ කුසල සිතින් සිතේ ඉපදීම් බිදීම් දෙක දකින්නා වූ සිතේ භංගය දක්නා වූ ශ්‍රාවකයාට තමයි විදර්ශනා වඩලා මගඵල සාක්ෂාත් කිරීමක් ලැබෙන්නේ කියන එකට ඊළඟ වාක්‍යයෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ ඊළඟ වාක්‍යයෙන් අපට හොඳටම පැහැදිලි කරලා දෙන දෙයක් තමයි මේ භවංගිත අමුතුවෙන් වෙනම කෙලෙස් වලින් පිරිසුදු කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අපිට කළ යුතු දේ තමයි මේ භවංග සිත ඇතුළු චිත්ත ප්‍රවාහයේ චිත්ත ප්‍රවෘත්තියේ ඇතිවීම නැතිවීම දෙක මනාව අවබෝධ කර ගැනීමත් ඒ අවබෝධ කර ගැනීම තුලින් විදර්ශනා වඩලා සිතේ ඉදීම් මිදීම් දෙක භංගය දැකලා අපිට විදර්ශනා ඥාන ඇති කරගෙන නිවන සාක්ෂාත් කිරීම කියන එක තමයි අපිට කළ යුතු වන්නේ කියන එක ඊළඟ වාක්‍යයෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා යම් කෙනෙක් එහෙම කිව්වොත් එහෙම අපිට හොඳම කාරණා තමයි බලන්න සූත්‍රයේ ඊළඟ වාක්‍ය කියලා පෙන්වන්නට. පෙන්නලා අපිට හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේක තමයි ශාසනය කියලා. මම හිතන්නේ පැහැදිලි ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේට තෙරුවන් සරණ වේ. තෙරුවන් සරණයි. අද දිනේදී අපි විසින් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාමය වශයෙන් සිද්ධ කරගන්න යෙදුනා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් මගේ මේ පින්නතුන් ධර්ම ශ්‍රවණමේ වශයෙන් ධර්ම සාකච්ඡාමේ වශයෙන් සිද්ධ කරගත්තා වූ මේ නුවණ දියුණු කිරීමේ කුසල ධර්මයන් තමන්ට තමන්ගේ සිතේ තිබෙනා වූ යථාර්ථය අවබෝධ කරගෙන චිත්ත ප්‍රවාහය යථාර්ථය අවබෝධ කරගෙන චිත්ත වීථීන්ගේ යථාර්ථය අවබෝධ කරගෙන නාම රූප ධර්මයන්ගේ ඉදීම් මිදීම් දෙක මනාව අවබෝධ කරගෙන අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කාන්තේම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්න. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාධු සාධු සාධු